මේ ඩිෆරන්ෂියේෂන් ඉක්වේෂන් කියන පාඩම පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. අතර මේ වීඩියෝ එකේදී අර ගොඩක් කට්ටියට පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන්, ඒ කියන්නේ ගැටලුකාරී දැන් තිබ්බා. ඉතින් ඒවා ටික ක්ලැරිෆයි කරගන්න තමයි මම මේක කරන්නේ. මෙතනදී මත් 100%ක්ම මේ පාඩම දන්නේ නැහැ. හැබැයි මම Google එකෙන් හොයලා සහ යාළුවන්ගෙන් අහලා ක්ලැරිෆයි කරගත්තු දේවල් ටිකක් තියෙනවා. ඇත්තටම ඩිෆරන්ෂියේෂන් ඉක්වේෂන් පාඩම පොඩ්ඩක්වත් තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක මුල ඉඳන්ම මේ ෆන්ඩමෙන්ටල් වල ඉඳන්ම කරගෙන යන්නේ. එතකොට ඔයගොල්ලෝ ඔල්රෙඩි ඩිෆරන්ෂියල් ඉක්වේෂන් පාඩම් කරලා තියෙනවා නම් මම ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක ස්කිප් කරලා ඔයගොල්ලන්ට ඕනේ කොටස විතරක් බලන්න. නැත්නම් ඒක ටයිම් වේස්ටිං. ඇත්තටම මම අර මේ වීඩියෝ එකක් කරන්න හිතුවෙත් ඒකයි. එතකොට ඔයගොල්ලන්ට ඕනේ කොටස විතරක් බලන්න පුළුවන් නිසා. ඩිෆරන්ෂියල් ඉක්වේෂන් කිසිම දෙයක් තේරෙන්නේ නැති කෙනෙකුට තේරුම් ගන්න පහසු විදියට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒක නිසා මම මුල ඉඳලම පටන් ගන්නවා. මේ ඩිෆරන්ෂියේෂන් ඉක්වේෂන් කියලා කියන්නේ ඩිෆරන්ෂියේෂන් ප්ලස් ඉක්වේෂන්. ඒ කියන්නේ අපි හිතමුකෝ මොකක් හරි ඉක්වේෂන් එකක් දීලා තියෙනවා. දැන් අපි මෙහෙම ඉක්වේෂන් එකක් ගමුකෝ. y සමානයි mx c සමීකරණයක්. දැන් මේ සමීකරණ දිහා බැලුවොත් අපිට පේනවා මේක සාමාන්‍ය සමීකරණයක්. හැබැයි මේක ඇතුලේ ඩෙරිවේටිව්ස් නැහැ. ඒ කියන්නේ අර නිකන් ඩිෆරන්ෂියේටඩ් වැලියු විදිහට දීලා නැහැ. මේකේ ඔක්කොම අංක සහ විචල්යන්, ස්වයක්ත විචල්‍ය තියෙනවා, පරායක්ත විචල්‍ය තියෙනවා. සහ ඉතුරු කොන්ස්ටන්ට් එකක් තියෙනවා. ඔය සාමාන්‍ය ඉක්වේෂන් එක. හැබැයි ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකක් ඒ වගේ නෙමෙයි. ඒක ටිකක් වෙනස්. අපිට ඒ වගේ එකක් අඳුර ගන්න ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි අංක 1 unknown function එකක් තියෙනවා. හරිද? unknown function එකක් තියෙනෝනේ. ඒ වගේම derivatives තියෙනවා. මේ කාරණා දෙකම තියෙනවා නම් අපිට ඒකට කියන්න පුළුවන් ඩිෆරන්ෂියේෂන් ඉක්වේෂන් එකක් කියලා. දැන් උදාහරණයක් විදිහට මේ ඉක්වේෂන් එක ගන්න. d වර්ග y බෙදීම dx වර්ග ධන 2 dy dx සමාන 1. දැන් මේ ඉක්වේෂන් එක දිහා බැලුවොත් අපිට ඇත්තට මේක ඩිෆරන්ෂියේෂන් ඉක්වේෂන් එකක්. දැන් අපි කොහොමද දැන් මේක ඩිෆරන්ෂියේෂන් ඉක්වේෂන් එකක් කියලා අඳුරගන්නේ? මම ඉස්සෙල්ලා කිව්වා අර කාරණා දෙක තියෙන්න ඕනේ කියලා. unknown function එකක් තියෙන්න ඕනේ, derivatives තියෙන්න ඕනේ. දැන් ඇත්තට මේකේ unknown function එකක් තියෙනවනේ. ඒ තමයි y. මේකේ derivatives තියෙනවනේ. ඒක තමයි මේ d value එක විදිහට දීලා තියෙන්නේ derivatives නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් මේක ඩිෆරන්ෂියේෂන් ඉක්වේෂන් එකක් කියලා. මොකද unknown function එකක් තියෙනවා. ඒ unknown function එක තමයි y. ඒ වගේම මේකේ derivatives තියෙනවා. ඒක නිසා මේක ඩිෆරන්ෂියේෂන් ඉක්වේෂන් එක. දැන් බැලු බැලමට පේනවනේ මේක සාමාන්‍යයෙන් අපිට එදිනෙදා හම්බෙන විදිහේ ඉක්වේෂන් එකක් නෙමෙයිනේ. මේක ඇත්තටම අර ඒ කියන්නේ දැන් ඩිෆරන්ෂියේට් කරලා ගන්න ඕන උත්තරයක්. හැබැයි ඒ විදිහට නෙමෙයි දීලා තියෙන්නේ. ඒක අර ඩිෆරන්ෂියල් විදිහට තමයි දීලා තියෙන්නේ. ඒක නිසා තමයි මේවා ඩිෆරන්ෂියල් ඉක්වේෂන් කියලා මේකට කියන්නේ. ඇත්තට මේ ඉක්වේෂන් එක එක විදිහ තියෙනවා. දැන් අපි මෙහෙම දැන් මේක නම් ඇත්තටම දැන් මේ ඉක්වේෂන් එක නම් දැන් මේකේ තියෙන්නේ දැන් සාමාන්‍ය විදියට තියෙන එක. දැන් මෙහෙම තියෙන එකක් තියෙනවා. උදාහරණයක් විදියට දැන් ඔය මන් දැන් ලිව්ව විදිහේ ඉක්වේෂන් අපිට හම්බෙලා තියෙනවා. දැන් මේ විදිහේ එකක් ගත්තොත් y dx ධන sin x d වර්ග y dx plus 5xy සමාන බිඳුව. මේක ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකක්. හැබැයි මේක මේ sin x කියලා දිනනවා. මම ඒකයි කියලා ලිව්වේ. මේ නෝට් එකේ තියෙන අතර මේ දේවල් ගැන. ඔය sin ඔය වගේ දේවල් තිබ්බට එහෙම ලොකුවට අප්සෙට් වෙන්න දෙයක් නැහැ. අපිට sin cos tan නැහැ තමයි. ඇත්තටම sin කියන්නේ තලියු එකක්නේ. ඇන්ගල් එකක තියෙන මේ එක එක පැරාමීටර්ස් ඔය sin cos tan කියන්නේ. බැරි වෙලාවත් එක්සෑම් එකට ඇවිල්ලා තිබ්බොත් ඒක ඒ විදිහට තියලා සෝල්ව් කරන්න. ඕක සෝල්ව් කරන්න යන්න එපා. අපි ඉස්සරහට ඩිෆරන්ෂියේෂන් ඉක්වේෂන් සෝල්ව් කරනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. ඔය වගේ එකක් තිබ්බොත් නිකන් ඒක දිහා බලලා නිකන් කන්ෆියුස් වෙන්න ඕනේ නෑ. ඒක ඒ තියෙන විදිහටම තිබ්බා. ඊට පස්සේ අපි තව අලුත් concept එකක් ඉගෙන ගන්නවා. ඒ තමයි දැන් මේක ඇතුලේ concept තමයි ඇත්තටම තියෙන්නේ. ඒක නිසා මම concept එකෙන් concept එකට ගියාගෙන යනවා. දැන් පළවෙනි එක තමයි මේ මොකක්ද differential equation එකක් කියන්නේ මොකක්ද කියලා.
ඒක අපි දැන් හරි ඒක දන්නවා. දැන් ඊළඟට යමු මේ ඩිෆරන්ෂියේෂන් ඉක්වේෂන් අපිට ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ordinary differential equations partial differential equations. මොනවද මේ ordinary differential equation කියන්නේ? මොනවද මේ partial differential equation කියලා කියන්නේ? ordinary differential equation කියලා කියන්නේ අපිට මොකක් හරි equation එකක් දුන්නාම ඒකේ තියෙන්නේ එක variable එකයි නේ. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ එකක් ගමු. dy dx equals 5x plus. දැන් මේ equation එක ගත්තොත් මේකේ තියෙන්නේ එක අතන මේක differential equation එකක්. මොකද unknown function එකක් තියෙනවා. derivatives තියෙනවා. මේක differential equation එකක්. දැන් මේ differential equation එක ගත්තොත් මේකේ තියෙන්නේ එක variable එකයි. ඒ තමයි x. ඒක තමයි variable එක. ඒක නිසා අපි A type එකේ ඒවට කියන ordinary differential equation කියලා. මොකද එක variable එකයි තියෙන්නේ. Only one variable. හැබැයි දැන් මම මේ වගේ ඉක්වේෂන් එකක් ගත්තා. දාබා වර්ග y දාබා t වර්ග ඍණ 4යි දාබා වර්ග y බෙදීම දාබා x වර්ග සමානයි 0. දැන් මේ ටයිප් එකේ ඉක්වේෂන් එකක් ගත්තොත් මේකේ තියෙනවා variable දෙකක්. එකක් තමයි t. අතන මේක differential equation එකක් නේ. මොකද unknown function එකක් තියෙනවා, derivatives තියෙනවා. මේ අපි d කියලා දාන එක අතනම d කියලා දාන්නේ අපි differentiation වලදී, normal differentiation වලදී මේ දාබා දාන්නේ partial differentiation වලදී. එතකොට මේක differential equation එකක් තමයි. ඒ කියන්නේ derivatives තියෙනවා. මේ කියන්නේ derivatives. ඒ වගේම මේකේ variable දෙකක් තියෙනවා. එකක් තමයි x. අනිත් එක තමයි t. ඒක නිසා මේ type එකේ equations වලට අපි කියනවා partial differential equations. මේ ordinary differential equations, මේ තියෙන partial differential equations. හරිද? එතකොට ඒ concept එක තේරුණානේ. right. අපි යමු තුන්වෙනි concept එකට. අපි අපේ second concept එකට යමු. second නෙමෙයි third එක. මේ තුන්වෙනි concept එක අපි මේක යටතේ ඉගෙන ගන්න. ඒ තමයි order of a differential equation. ඒ මොකක්ද කියන්නේ? ඒ කියන්නේ the highest derivative that appear in the equation. දැන් උදාහරණයක් විදිහට මෙහෙම equation එකක් ගමු. dy dx සමානයි y(x) ගන්න තුන. දැන් මේකේ appear වෙන ලොකුම derivative එක මොකක්ද? දැන් මේ d දාලා තියෙන ඒවානේ derivatives කියන්නේ. ඒ තමයි එක නේ. ඒ කියන්නේ මේකේ තියෙන ලොකුම ඩෙරිවේටිව් එක එක. දැන් මේ වගේ ඉක්වේෂන් එකක් ගත්තා. d වර්ග y බෙදීම dx වර්ග සමානයි πx ගන්න තුනයි. මේකේ තියෙන ලොකුම ඩෙරිවේටිව් එක මොකක්ද? දෙක නේ. එතකොට මේකේ දෙකයි ඩෙරිවේටිව්ස්. අපි මෙහෙම ඉක්වේෂන් එකක් ගත්තා. d වර්ග y බෙදීම dx 3 සමානයි 6x දාන 8. මේකේ ලොකුම ඩෙරිවේටිව් එක මොකද? මේක 3. මේකේ 2. මේකේ 3. ඒක නිසා මේකේ ඩෙරිවේටිව්ස් 3. ඔන්න ඕකට තමයි ඕඩර් එක කියන්නේ. අපි ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක දිහා බැලුවාම දැන් ඊළඟට මම උගන්න කියනවා degree of the differential equation කියලා එකක්. ඒකත් එක්කම මේක පටල ගන්න එපා. මෙතන කියන්නේ මේ derivatives වල appear වෙන ලොකුම value එක මොකක්ද? මේකේ නම් එකයි. මේ එකයිනේ තියෙන්නේ derivatives වල. මේකේ දෙකයි.
ඒක මේ x වලටද y වලටද කතාව දාලා නැහැ. කොහොම හරි මේ ඉක්වේෂන් එක දිහා බලපුවා අපිට ඩෙරිවේටිව්ස් ලොකුම ඩෙරිවේටිව් එක මොකක්ද මේකේ දක්නට ලැබෙන්නේ. මේකේ 2 මේකේ 3. ඉතින් ඕකට තමයි order of a differential equation කියලා කියන්නේ. උදාහරණ ගොඩක් තියෙනවා නෝට් එකේ. ඇත්තටම නෝට් එකක් තියෙනවනේ හැමෝගාම. මම හිතනවා ඒක රිෆර් කරන්න පුළුවන් කියලා මේ වීඩියෝ එක පුළුවන් තරම් කෙටි කරලා මට කරන්න ඕනේ ටග් ගාලා differential equation ඔළුවට යන විදියට. ඒක නිසා මම ඊළඟ concept එකට යනවා. ඒ තමයි degree of a differential equation. Degree. ඇත්තටම මම ආයෙත් කියන්නේ ඔයගොල්ලෝ මේ concept already දන්නවා නම් ඔයගොල්ලන්ට ඕනේ කොටස විතරක් බලන්න මේ වීඩියෝ එක සාමාන්‍ය ඔයගොල්ලෝ differential equation පඩම් කරලා තියෙනවා නම් මේ වීඩියෝ එක බලන්න එපා මොකද නිකන් time wasting වෙන්නේ මේක කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න තමයි මම මේ වීඩියෝ එක හදන්නේ ඒක නිසා මේ degree of a differential equation කියනවා මේකෙදි කියන්නේ the degree of the highest differential equational coefficient which appear in it when the differential coefficient are free radical and fractional powers. මෙතනදී මට කියන්න අමතක වුණු එක දෙයක් තිබ්බා. දැන් ඉස්සෙල්ලාම අපි කතා කරානේ order of. ඒ කියන්නේ තුන්වෙනි concept එක අපි order of a differential equation කියලා එක. මේකෙදි මම කිව්වා දැන් අපි differential equation එකක් ගත්තාම ඒකේ appear වෙන highestම power එක තමයි අපි සලකන්නේ order එක කියලා. දැන් උදාහරණයක් විදිහට මම කිව්වා dy over dx සමානයි 5x 3යි නම් මේකේ එකයි. order එක එකයි. මොකද මෙතන appear වෙන ලොකුම value එක එක නිසා. d වර්ග y බෙදීම dx ඝනය සමානයි 6x 8යි නම් මේකේ 3යි. මොකද මේකේ appear වෙන ලොකුම value එක 3 නිසා. ඒක නිසා මම කිව්වා මේ එහෙමම තමයි order එක බලන්න කියලා. හැබැයි එතනදී තව condition එකක් තියෙනවා. අපිට මේ equation එක කිසිම විදියකින් alter කරන්න නැතුව තමයි එක් කරන්න ඕනේ. we can't alter the equation. මේ equation එක වෙනස් කරන්න බෑ. මේකේ මේ fractional powers තියෙනවා නම් අපි හිතමුකෝ මෙහෙම තිබ්බයි කියලා. මේක මේ ඔය මේ square root mark එක අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ ගත්තාම මේක මෙහෙම තිබ්බනම් මේ fractional value එක අයින් වෙලා අන්න එහෙම නැතුව alter කරන්න බෑ. මේ equation එක තියෙන විදිහෙම බලලා තමයි අපිට ඒක තීරණය කරන්න ඕනේ. මේ equation එක මෙහෙම තියෙද්දිම දැන් මේක එකයි. මේකේ 3යි. අන්න එහෙම තීරණය කරන්න ඕනේ. හැබැයි degree of a differential equation වලට ආපුවම අපිට තියෙනවා condition ටිකක්. ඒ තමයි එක radicals තියෙන්න බෑ. radicals කියන්නේ මෙන්න මේ විදිහේ ඒවා. ඒ කියන්නේ square root value විදිහට තියෙන්න බෑ. දෙක fractional powers තියෙන්න බෑ. fractional powers තියෙන්න බෑ. උදාහරණයක් විදිහට x 1/2. හරිද? ඒ කියන්නේ powers තියෙන්න පුළුවන්. power එක fraction එකක් විදිහට තියෙන්න බෑ. y 3/4 ඔය විදිහට තියෙන්න බෑ. power එක තියෙන්න පුළුවන්. ඒක කොහොමද differential equation එක තියෙනවද? හැබැයි ඒක fraction එකක් විදිහට තියෙන්න බෑ. ওই දෙක තමයි condition දෙක. දැන් අපි බලමු මොකද්ද මේ degree of a differential equation එක. හොඳට මතක තියාගන්න radicals තියෙන්න බෑ, fractional powers තියෙන්න බෑ. ඒවා තියෙනවා නම් අපිට ඒවා eliminate කරලා දාන්න සිද්ධ වෙනවා. right. බලන්න මේ equation එක දිහා. එක දාන්න dy over dx සම්පූර්ණ එකේ හතරවෙනි බලය සමානයි ඒ වල දෙවෙනි බලය d වර්ග y බෙදීම dx වර්ග සම්පූර්ණ එකේ තුන්වෙනි බලය. දැන් මේකේ මේකේ radicals තියනවද? මේකේ radicals නැහැ. මේකේ fractional powers තියනවද? මේකේ fractional powers නැහැ. එහෙනම් අපිට අපේ මේ clarification එක ඉස්සරහට යන්න පුළුවන්. එතකොට අපි බලමු දැන් මේකේ කොහොමද degree එක තීරණය කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම මම ඉස්සෙල්ලා කියවනේ order of differential equation කියලා concept එකක්.
අපි බලනවා මේකේ ඕඩර් එක මොකක්ද කියලා. මේකේ ඕඩර් එක මොකක්ද? මේකේ තියෙන එකයි මේකේ මේ ඩෙරිවේටිව්ස් වල මේකේ ඩෙරිවේටිව්ස් වල දෙකක් තියෙනවා. එතකොට මේකේ ඕඩර් එක දෙක. හරිද? ඕඩර් එක තියෙන, ඒ කියන්නේ වැඩිම ඕඩර් එක තියෙන එක අපි සිලෙක්ට් කරගන්නවා. ඒ මොකක්ද? මේක. මොකද මේකේ එකයි මේකේ දෙකයි. එතකොට අපි සිලෙක්ට් කරගන්නවා මේක. මේක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ බලනවා ඒ ඩෙරිවේටිව් එක කන්සිස්ට් වෙලා තියෙන ලොකුම පවර් එක මොකක්ද? දැන් මේ e වර්ග y බෙදීම dx මේ කන්සිස්ට් වෙලා තියෙන ලොකුම පවර් එක 3. එතකොට මේක තමයි ඩිග්‍රී එක. ඒ කියන්නේ සරලවම අපි ඉස්සෙල්ලාම ඕඩර් එක බලනවා. ඕඩර් එක වැඩිම කැලලා තෝරගන්න. ඕඩර් එක වැඩිම ඩෙරිවේටිව්ස් තියෙන්නේ මේකේ. ඒ ඩෙරිවේටිව්ස් සමන් වෙලා තියෙන සම්පූර්ණ පවර් එක අපි කියනවා ඒකට ඩිග්‍රී එක කියලා. මේ විදිහට තමයි අපි ඉක්වේෂන් එක ඩිග්‍රී එක తీරන්නේ. මේක ඕන කෙනෙක්ට දැක්ක ගමන් තීරණය කරන්න පුළුවන්. ඒක නිසා මම මේවා concept නිසා in detail කියන්න යන්නේ නැහැ. මේවට එක එක තේරුම් තියෙනවා. හැබැයි තේරුමක් නැහැ. නිකන් ඉක්වේෂන් එක දිහා බලලා ඉස්සෙල්ලාම බලනවා මොකක්ද ඕඩර් එක කියලා. මේක ඕඩර් එක 1, මේක ඕඩර් එක 2. අපි ඕඩර් එක කියලා කියන්නේ සමස්ත ඉක්වේෂන් එකේ මම අර මේක කියලා කිව්වට මේ එහෙම කියන්න බෑ. සමස්ත ඉක්වේෂන් එකේ ඕඩර් එක කියලා කියන්නේ ලොකුම derivative එක මොකක්ද කියන එක. What is the biggest derivative that appear? ලොකුම derivative එක මොකක්ද? ඒ තමයි 2. එතකොට ඒක තියෙන්නේ මේ කැලේනේ. මෙන්න මේ කොටසනේ. ඒ කියන්නේ මේ derivative කොටසනේ තියෙන්නේ. එතකොට ඒක සමන් ඒක කේජ් වෙලා තියෙන්නේ 3 කියන ලොකු කියන්නේ 3 කියන පවර් එකෙන්නේ. එතකොට ඒක තමයි ඒක නිසා ඩිග්‍රී එක වෙන්නේ. මේක ඉස්සෙල්ලා බැලුව ඕඩර් එක 2. ඒ කියන්නේ මේ සමස්ත ඉක්වේෂන් එක ඕඩර් එක 2. මොකද මේක තමයි වැඩිපුරම ලොකුවටම තියෙන එක. ඒක සමන් වෙලා තියෙන්නේ 3 කියන මේ වැලියු එක. ඒක නිසා ඒකට අපි කියනවා ඒක තමයි ඩිග්‍රී එක කියන්නේ. දැන් මේ ගාන බලන්න. මේ ගාන බැලුවොත් අපිට මේකේ ඕඩර් එක කිසි කේස් එකක් නැතුව ඩිටර්මයින් කරන්න පුළුවන්. මොකද මේකේ අපි ඩෙරිවේටිව්ස් බැලුවොත් ඩෙරිවේටිව්ස් වල වැඩිම ඇපියර් වෙන වැලියු එක එකනේ. දැන් මේ y කියන ෆන්ක්ෂන් එක x වලින් එකපාරක් ඩිෆරන්ෂিয়েට් කරනවා. මෙතනත් y කියන ෆන්ක්ෂන් එක මෙතනත් x වලින් එකපාරක් ඩිෆරන්ෂিয়েට් කරනවා. ඒ කියන්නේ මේකේ ඕඩර් එක එකයි. මොකද ඇපියර් වෙන ලොකුම ඩෙරිවේටිව් එක එකයි. ඒක නිසා ඕඩර් සමාන එකයි. හරිද? ඊට පස්සේ අපි මේකේ ඩිග්‍රී එක ඩිටර්මයින් කරන්න යන්න කලින් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේකේ රැඩිකල්ස් තියෙනවා. එතකොට අපි මේ රැඩිකල්ස් සයින් කරලා ඉන්න ඕනේ. කොහොමද රැඩිකල්ස් සයින් කරන්නේ? මොකද මම ඉස්සෙල්ලා කිව්වා රැඩිකල්ස් තියෙන්න බෑ කියලා. එහෙනම් මේ රැඩිකල්ස් සයින් කරන්න කොහොමද අයින් කරන්නේ? මම මේක ෆ්‍රැක්ෂනල් පවර් එකක් විදියට ලියා ගන්නවා. ඔයගොල්ලෝ නෝමල් මැතමැටික්ස් දන්නවා කොහොමද මේක ෆ්‍රැක්ෂනල් පවර් එකක් විදියට ලියා ගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ නිසා මම ඒකේ විදියට ලියා ගන්නවා. ඔය විදියට ලියා ගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් මේ විදිහට තියෙන එක අපිට මෙන්න මේ දැන් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් දැන් අර ඉස්සෙල්ලා මේ මොකද්ද ඩෙරිවේටිව් එක ගැන කියද්දි දැන් මේක මෙතන දෙකක් තියෙනවානේ. එතකොට ඕඩර් එක මේ දෙක නෙමෙයිද කියලා. ඇත්තටම එහෙම නෙමෙයි. මොකද අපි බලන්නේ ඩෙරිවේටිව් එක දිහා. මේ එකපාරක් ඩිෆරන්ෂিয়েට් කරලා කීපාරක් ඩිෆරන්ෂিয়েට් කරලා තියෙනවද කියලා බලන්න. ඩෙරිවේටිව් එක කියන්නේ ඒකනේ. ඒතකොට මෙතන තියෙන බලයක් මේ කියන නම්බර් එකට අදාළ බලය මෙතන තියෙන්නේ. ඒක මේක තියෙන ඩෙරිවේටිව් එකක් නෙමෙයි. ඒක නිසා මේක දිහා බලලා අපිට ඕඩර් එක දෙකයි කියලා කියන්න බෑ. මොකද මේ තියෙන්නේ බලයක්. ඩෙරිවේටිව් එක එකයි. ඩෙරිවේටිව් එක කියන්නේ කීපාරක් ඩිෆරන්ෂিয়েට් කරලා තියෙනවද කියලා. එකපාරක් ඩිෆරන්ෂিয়েට් කරලා තියෙන්නේ. එතකොට මේකේ ඕඩර් එක එකයි. ඒක මට නිකන් මතක් කරලා කිව්වා ඔයගොල්ලෝ නිකන් මිස්ලීඩ් වෙයි කියලා හිතලා. ඔයා සේව් කරගන්න ඕනේ අර විදියට. කීපාරක් ඩිෆරන්ෂিয়েට් කරලා තියෙනවා. ඒක තමයි ඕඩර් එක කියලා කියන්නේ. ඊට පස්සේ මේක ගත්තොත් දැන් මේකේ අපිට භාග්‍ය බලයක් විදිහට ලියා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා දැන් ස්ක්වයර් රූට් එක අයින් කරන්න ඒක අපිට වර්ග කරන්න පුළුවන් නේ. දැන් මෙතන ස්ක්වයර් රූට් එකක් නැත්තරම තිබ්බේ. ඒකනේ අපි භාග්‍ය බලය විදිහට ලියාගත්තේ. දැන් මේ භාග්‍ය බලය අයින් කරන්න මේ සම්පූර්ණ එකේ ස්ක්වයර්ඩ් එක අපිට ගන්න පුළුවන්. හැබැයි මේ සම්පූර්ණ එකේ ස්ක්වයර්ඩ් එක ගද්දී අපිට පුළුවන් මේක විතරක් කන්සිඩර් කරන්න. මේක විතරක් කන්සිඩර් කරලා මේකේ එහෙම ගන්න බෑනේ. මේකේ පද තුනක් තියෙනවා. මේක මේ ඔක්කොටම අපි ඔයගොල්ලෝ දන්නවනේ ඉක්වේෂන් එක පැත්තකට මොනවා හරි දෙයක් කරනවා නම් අනිත් පැත්තටත් කරන්න ඕනේ. අනිත් පද වලටත් ඒ දැන් මේ සමීකරණේ
සමස්තයක් විදිහට මේක දෙකෙන් වැඩි කර මේ සම්පූර්ණ සමීකරණේ මේ සම්පූර්ණ සමීකරණය තමයි ඔහොම දෙක දාගන්න වෙන්නේ. එහෙම නැතුව මේ පදයට විතරක් එහෙම දෙක දාන්න බෑ. මේ පදයට විතරක් අරගෙන මේ මෙන්න මේ කොටසට විතරක් අපිට අරන් මෙහෙම දාන්න බෑ. මෙහෙම අරන් දෙක දාන්න බෑ. හරි? දෙක දාලා අරන් මේ භාග්‍ය බලයෙන් කරන්න බෑ. මොකද මෙතන තව පදයක් තියෙනවා. මෙතන A කියලා එකක් තියෙනවා. ඒක නිසා අපිට සම්පූර්ණ ඉක්වේෂන් එකටම තමයි මේ ඇප්ලයි කරන ඕනේ දෙයක් ඇප්ලයි කරන්න වෙන්නේ. ඒක නිසා එතකොට කොහොමද මේක ලියන්නේ? y වර්ග සමානයි x.dy over dx සම්පූර්ණ එකේ වර්ගය ධන x වල සම්පූර්ණ එකේ වර්ගය ඩොට් කියන වැඩි කිරීම එක ගන්න. එක ධන dy over dx ස්ක්වයර්. ඔච්චරයි. මොකද මේක කැපිලා යනවා මෙතන. එතකොට ඉතුරු වෙන ටික තමයි ඔය. දැන් මේක දිහා බලලා අපිට කියන්න පුළුවන් ඩිග්‍රී එක මොකක්ද කියන්නේ. මොකක්ද මේක ඩිග්‍රී එක? මේක ඩිග්‍රී එක දෙක. මොකද ඇපිය වෙන මේ ඩෙරිවේටිව්ස් වල ඔක්කොගේම ඇපිය වෙන ලොකුම බලය දෙකයිනේ. එතකොට ඩිග්‍රී එක දෙකයි. එතකොට අපි මේක ලියන්නේ කොහොමද? first order second degree differential equation. ඔය විදිහට තමයි ලියන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් ආපහු බෑක් කර කර මේක අහන්න. right. මේ ඉක්වේෂන් එක දිහා බලන්න. මේ ඉක්වේෂන් එක දිහා බලුවොත් අපිට ඕඩර් එක ඩිටර්මයින් කරන්න පුළුවන්. බැලු බැලමට පේනවා මේකේ වැඩිම පාරක් ඩිෆරන්ෂিয়েට් කරලා තියෙන. ඒ කියන්නේ දෙපාරක් කරලා තියෙනවා. මේ ටර්ම් එක කියන්නේ මේක තමයි ඕඩර් එක. ඒ කියන්නේ order is 2. මොකද ලොකුම ඩෙරිවේටිව් එක ඇපිය වෙන්නේ ඒ ටර්ම් එකේ. අර මෙතන දෙකනේ තියෙන්නේ. ඒක නිසා අපි order එක දෙක කියලා ලියා ගන්නවා. ඒක දැන් ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ අපිට ඩිග්‍රී එක ඩිටර්මයින් කරන්න පුළුවන්. ඩිග්‍රී එක ඩිටර්මයින් කරන්න බෑ. මොකද මේකේ ෆ්‍රැක්ෂනල් පවර්ස් තියෙනවා. ෆ්‍රැක්ෂනල් පවර්ස් තියෙද්දි අපිට ඩිග්‍රී එක ඩිටර්මයින් කරන්න බෑනේ. ඒක නිසා අපිට ෆ්‍රැක්ෂනල් පවර්ස් අයින් කරගන්න වෙනවා. දැන් 3 බෙදීම දෙකනේ තියෙන්නේ. 3 බෙදීම 2. මේක දෙකෙන් වැඩි කරොත් මොකද වෙන්නේ? ආපහු 3 වෙනවනේ. එතකොට ෆ්‍රැක්ෂනල් පවර් එක අයින් වෙනවනේ. ඒක නිසා අපි මේ කතන්දරේ මේකට කරනවා. කොහොමද කරන්නේ? එක දන dy over dx සම්පූර්ණයේ වර්ගය 3 බෙදීම 2 සමානයි a dot y dx. මේක අරගෙන මේ සමස්ත එක දෙකෙන් වැඩි කරනවා. මේ පැත්ත විතර දෙකෙන් වැඩි කරලා අපිට නිකන් ඉන්න බෑ. මේ පැත්තත් වැඩි කරන්න වෙනවා. ඒක අපිට ඉක්වේෂන් එකේ නම මෙන්න මේ විදිහට එක දාන පේනවනේ. එක දාන dy over dx සම්පූර්ණ එකේ 3 වෙනි බලය මම කිව්වා අර 3 බෙදීම 2 සමානයි 3යි කියලා. ඒක නිසා 3 වෙනි බලය සමානයි a dot b squared over y dx වර්ග මේක 2යි. හරි. ඕක තමයි අපි එක්ස්පෙක්ට් කරන අපිට නිර්වචනයක් දෙන්න පුළුවන් විදිහේ මේ ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක. මොකද අර ඩිෆරන්ෂියල් ඉක්වේෂන් වල අර ෆ්‍රැක්ෂනල් පවර්ස් තියෙනවානේ. එතකොට අපිට ඩිග්‍රී එක ගැන කියන්න බෑනේ. ඕඩර් එක ගැන කියන්න පුළුවන් වුණා. දැන් අපි කොහොමද මේක එක්ස්ප්ලেইন කරන්නේ මේ මොන විදිහේ ඉක්වේෂන් එකක්ද කියලා. අපි ඉස්සෙල්ලාම බලනවා ඕඩර් එක. මම අර ඉස්සෙල්ලා ඩිග්‍රී එක කියද්දිනුත් කිව්වා. අපි ඉස්සෙල්ලා බලනවා ඕඩර් එක මොකක්ද කියලා කිව්වා. මම කිව්වා 2. හරි ඒක ඇපිය වෙන්නේ මේ ටර්ම් එකේනේ. මේ ටර්ම් එකේ තියෙන ලොකුම දැන් අපි ඩිග්‍රී එක අපි ඉස්සෙල්ලාම ඕඩර් එකනේ බලන්නේ. ඕඩර් එක බැලුවට පස්සේ දැන් මේක අයින් වෙනවා කොහොමද? මේක ඇල්ල අයින් වෙනවා. මොකද ලොකුම ඕඩර් එක තියෙන්නේ මේකේනේ. මේ ටර්ම් එකේනේ. ඒ තමයි 2. එතකොට ඒ ඕඩර් එක ඇපිය වෙන ටර්ම් එකට අදාළ පවර් එක මොකක්ද? 2නේ. ඒක නිසා අපි මේකට කියනවා second order second degree differential equation.
second order second degree differential equation. ඇයි දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මෙතන තුන තියෙනවා නේ නං අපිට මේ අර order එක දෙකයිනේ මේ මොකද්ද degree එක තුනම වැඩිම තියෙන තුනනේ ඒක නිසා second order third degree differential equation කියලා කියන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ නැතුව second order second degree කියලා කියන්නේ කියලා. අපි ඉස්සෙල්ලා බලන්න order එක. order එකට බැලුවට පස්සේ අනිත් එක අමතක කරනවා. අනිත් පදේ නෑ. order එක දිහා බලලා හරි order එක තියෙන මේ term එකෙන් ඒකට අදාළව තියෙන ලොකුම ඒකට අදාළව තියෙන ලොකුම power එක ඒක කේජ් වෙලා තියෙන දෙක කියන power එකෙන්. එතකොට ඒක තමයි ඒකේ degree එක. මේ term එකේ order එක ඇපිය ලොකුම order එක ඇපිය වන term එකේ ඒක කේජ් වෙලා තියෙන කොච්චර බලයකින්ද කියලා බලලා තමයි ඒක degree එක determine කරන්නේ. ඕක තමයි degree of a differential equation කියන කතන්දරෙන් කියන්නේ. හරි අපි ඊළඟට කතා කරන්න යන්නේ initial value problem and boundary value problem එක ගැන. මෙතනදී මම ඉස්සෙල්ලාම initial value problem කියන්නේ මොකක්ද කියලා කියලා ඉන්නම්. ඇත්තටම මේ දේවල් ගැන මටත් 100% understanding එකක් නැහැ. හැබැයි මම මතක තියන් ඉන්න වෙලාව විදිහට සහ යාළුවන්ගෙනුත් අහගෙන ඒ දන්න විදිහට මම කියන්නම්. මෙතනදී වෙන්නේ මෙහෙම දෙයක්. දැන් අපි මේ දැන් මේ equation එක ගැන හිතන්න එපා. මේක normal equation එකක්. අපි මේ හිතමු දැන් මේ තියෙන්නේ y වල first derivative එක. මේ y වල second derivative එක. value එක x වලදී මේ මෙතන තියෙන්නේ මේ තියෙන එකට අපි x කියලානේ කියන්නේ. y වල value එක x වලදී සමාන එකයි. y වල second derivative එක x වල a යගේ තියෙන්නේ දෙකයි. මේක මම නිකන් graph එකකින් වගේ නිකන් මේක මේ අතර මේක මේ වගේ දෙයක් graph එකක අඳින්න බෑ. අඳින්න කොහොමද කියලා මම දන්නෙත් නෑ. මම නිකන් ඔයගොල්ලන්ට බලන්න එකක් අඳින්න. මෙහෙම graph එකක් ගත්තොත් මේ y මේ x හරිද? මෙතන බිඳුව x 1 2 3 4 y 1 2 3 4 දැන් මෙහෙම ගත්තාම දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා y වල first derivative එක. first derivative එකේ value එක x දෙකේදී එකයි. y වල first derivative එක x දෙකේදී එකයි. y වල second derivative එක x දෙකේදී y වල second derivative එක හැබැයි x දෙකේදී ඒක දෙකයි. නේ අර y වල ඒ කියන්නේ එකම x value එකට අර y එක අපි කියනවා මේකට successive differentiate කියලා. එක දිගටම differentiate කරගෙන යද්දී එන කියන්නේ එන value එක වෙනස්. මේක අර initial වෙන විදිය වෙනස්. මේ අතර. ඒ කියන්නේ x වල value එක fix. හැබැයි y වල value එක උඩට යනවා. අන්න ඒ වගේ ඒවට අපි කියනවා initial value problem කියලා. දැන් මේක මේ definition එක බලුවොත් අපි a differential equation along with the subsidiary conditions and its derivatives are all given at the same value of the independent variable. Make a derivatives same value of the independent variable. එකම independent variable එකේ values විදියට x දෙකේදී මෙතනත් x දෙකේදී මේ තියෙන x වල අගින් මේ x නේ මෙතනත් x y වල first derivative එක ඒ කියන්නේ පළමු අවකලනය x දෙකේදී එකයි. y වල දෙවෙනි අවකලනය x දෙකේදී දෙකයි. y වල පළමු අවකලනය x දෙකේදී එකයි. y වල දෙවන අවකලනය x දෙකේදී දෙකයි. අර මේක වෙනස් වෙන්නේ නැහැ. මේක fixed. ඒ කියන්නේ x value එක වෙනස් වෙන්නේ නැහැ. but y value එක වෙනස් වෙනවා. මේ ඒ වගේ වට අපි කියනවා initial value problem කියලා. ඕක මේ ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. ওই විදිහට ඕක මතක තියාගත්තා නම් හරි. මේ graph එකෙත් මේ විදිහට මම මේ graph එක මේක අඳින්න බෑ. මේ දීලා තියෙන derivatives නේ. derivatives කියන්නේ ওই වගේ එකක් නෙමෙයි අත්‍තරම. අපි differentiation එකක් කියන්නේ දැන් මේ වගේ ඒක තැනක බෑවුමක් කියන එකනේ. පේනවද? අපි differentiate ඒ කියන්නේ derivative එකක් කියලා කියන්නේ මේ වගේ මොකක් හරි function එකක මොකක් හරි තැනක බෑවුමක් කියන එක නේ. මෙන්න මේ වගේ මොකක් හරි බෑවුමක් කියන එකනේ. ඒ වගේ එකක් මේ graph එකකින් අඳින්න බෑ. හැබැයි මම නිකන් අර මේ නිකන් අර තේරුම් ගන්න ලේසියට මම මෙහෙම ඇන්දේ. මේ විදියට දික් අතට මෙහෙම තියෙනවා නම් ඒවට අපි කියනවා initial value problem කියලා.
ඒතර අපි බලමු boundary value problem කියන්නේ මොකක්ද කියලා. දැන් මෙතන ගත්තොත් මෙතන අපි බැලුවොත් අපි මම අර විදිහටම එකක් ඇඳුවා y x බිඳුවේදී 1 2 3 1 2 3 මේ විදිහට ගත්තොත් මේකේ ඇත්තටම මේ x value එක තමයි වෙනස් වෙන්නේ මේ. හැබැයි y value එක එකයි. x බිඳුවේදී මේ තියෙන x නේ. මේ තියෙන x. x බිඳුවේදී y value එක එකයි. නේ x බිඳුවේදී y value එක එකයි කියන මෙතන x එකේදී y value එකත් එකයි කියන මෙතන මේ අතර මම ඉස්සෙල්ලාගේ පෑන දීලා පෙන්නුවේ මෙහෙමනේ දැන් මේකේ මේ අතර මේ ඒ කියන්නේ මේ කලින් එකේ මොකක්ද උනේ කලින් එකේ x value එක වෙනස් වුන්නේ නැහැ හැබැයි y value එක වෙනස් වුණා කලින් එකේ මෙතන ආවේ 1 2 නේ කලින් එකේ y value එක තමයි වෙනස් වුනේ. මේකේ මොකක්ද වෙලා තියෙන්නේ? මේකේ y value එක වෙනස් වෙන්නේ නැහැ. මේක fix. මේක තමයි වෙනස් වෙන්නේ. x value එක. නේ? ඕක තමයි ඕකේ තියෙන මේ වෙනස. මේක මේ අතරම. කලින් එකේ මේක උනේ අනිත් අතට. කලින් එකේ උනේ මොකද්ද? කලින් එකේ මේ අතට තිබ්බ. මේ අතට මේක මේ අතට. ඒ කියන්නේ මම ආයෙත් කියනවා graph එකක් විදියට ඔය derivatives අඳින්න බෑ. මම S2 නිකන් අර දැක්කහම එකපාරට තේරෙන්න තමයි මම ඕක ඇන්දේ. ඒ කියන්නේ ඔයාලුල මතක තියාගන්න දැන් මේ boundary value problem එකෙන් කියන්නේ x වල මොන value එක දුන්නත් ඒ y වලට එකම ගාන එනවා. අර එකේ y වල එකම ගානට x වල එක කියන්නේ මේකේදී වෙන්නේ x වල මොන ගාන දුන්නත් y value එකට එක එනවා. අතනදී උනේ x value එකට එකම ගාන දුන්නත් y value එකට එක එක ගණන් එනවා. ඒක තමයි උනේ derivatives වලින් නේ. මතක තියාගන්න මේ derivatives කියලා කියන්නේ. derivatives. මම හිතනවා මේ concept දෙක ගැන ඇත්තටම මේ කතන්දරේ මොකද්ද කියන්නේ කියන එක ඇත්තටම ලොකු දෙයක්. සෑහෙන වෙලා කල්පනා කරන්න ඕනේ මේ මොකද්ද කියන කියන්නේ. මෙතන කියන්නේ මේ derivatives ගැන ඒ කියන්නේ මේ බෑවුමක් ගැන කියන්නේ. කොතන හරි equation එක බෑවුම් ගැන කියන්නේ. ඇත්තටම කොතනද මේක apply වෙන්නේ කියලා මටත් ලොකු idea එකක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ මෙහෙම මතක තියාගන්න equation එකක් දිහා බලපුවාම මේකේ තියෙන්නේ මොකද්ද initial value problem එකද boundary value problem එකද කියලා හොයාගන්න පුළුවන් නම් එච්චරයි. equation එක ওই විදිහට ලියා ගන්නවා. ওই විදිහට ලියා ගන්නවා මොකද්ද ලියාගෙන බලනවා මොකද්ද fix කියලා. මෙතන මේක fix නේ. ඒ කියන්නේ y value එකනේ fix වෙලා තියෙන්නේ. ඒ කියන්නේ x මොන value එක දැම්මත් y value එක එකයි. y value එක එකම ගානේ. ඒ කියන්නේ ඒක boundary value problem. හැබැයි අරගේ මොකක්ද උනේ? අරගේ උනේ y value එකට එකම value එක දැම්මත් x එකට එන උත්තරේ වෙනස්. මේක තමයි මේකේ fix උනේ. මේක වේරිය. ඔය විදියට ඔක් ගැන understanding එකක් තිබ්බනම් ඇති කියලා තමයි මට නම් හිතෙන්නේ. right. අපි දැන් differential equation ගැන කතා කරා. එතනදී අපි තව concept දෙක තුනකුත් කතා කරා. ඒක තියෙන තව අලුත් concept එකක් තමයි nature or types of the solution of a differential equation. differential equation එකකට එන්න පුළුවන් වෙන්නේ මොන වගේ solutions කියන එක. එතකොට අපි මේවා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එක තමයි general solutions.
අනිත් එක ස්පෙસિෆික් සොලියුෂන්ස්. දැන් මොනවද මේ ජෙනරල් සොලියුෂන්ස් කියන්නේ, මොනවද ස්පෙસિෆික් සොලියුෂන්ස් කියන්නේ? අංකයක ජෙනරල් සොලියුෂන්ස් අපිට ඕනම දෙයකට පොදු විසඳුමක් දෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි graph එකක් හඳිනවා නම් අපිට ඊගේ equation එක මේව ලියන්න පුළුවන්. y = mx + c කියලා. මේ සමීකරණේ මොකේක equation එකක්ද? අනිවාර්යෙන් linear equation එකක්. සරල රේඛාවක සමීකරණය. ඔයාලා සරල රේඛාවක් කොයි විදියට කියන්නේ ඒකේ මෙෂර්මන්ට්ස් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සරල රේඛාවක් කියන එකකට දෙන්න පුළුවන් පොදු සොලියුෂන් එක මේකනේ. පොදු ඉක්වේෂන් එක මේකනේ. ඉතින් ඒ වගේ ඒවාට කියනවා ජෙනරල් සොලියුෂන් කියලා. මොකක්ද ස්පෙસિෆික් සොලියුෂන් කියලා කියන්නේ? අපි මේ සරල රේඛාවට එක එක ඩයිමෙන්ෂන්ස් දෙනවා. මේ සරල රේඛාව මෙන්න මෙතනින් යන්නේ. මෙහෙන් යන්නේ. ඒ විදියට ස්පෙસિෆික් වැලියුස් මේකට ඇසයින් කරනවා. අපි ඒවට කියනවා ස්පෙસિෆික් සොලියුෂන්ස් කියලා. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ ඩිෆරන්ෂියල් ඉක්වේෂන් වල. ඩිෆරන්ෂියල් ඉක්වේෂන් වලට තියෙනවා පොදු විසඳුම් දෙන විදිහේ මොඩල්ස් සහ ස්පෙસિෆික් සොලියුෂන්ස් තියෙන විදිහේ මොඩල්ස්. ඉතින් ওই දෙක ওই විදිහට අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තා නම් හරි. දැන් උදාහරණයක් විදිහට y සමානයි නෑ. y සමානයි 63යි x ධන c. දැන් මේක ස්පෙસિෆික් සොලියුෂන් එක. මේ ඩයිමෙන්ෂන් දෙක මතනේ මේ සරල රේඛාව කොයි විදිහකටද කියලා තීරණය වෙන්නේ. මේකෙන් කියන්නේ මේක සරල රේඛාව. සරල රේඛාවකට දෙන්න පුළුවන් පොදු නිර්වචනය මේක. මෙතන තියෙන්නේ මේ සරල රේඛාව ස්පෙસિෆයිඩ් කරලා. මේ විදිහේ සරල රේඛාව. 63ක බෑවුමක් තියෙන 100ක කොන්ස්ටන්ට් එකක්. ඒ කියන්නේ අන්තක්ඛණ්ඩයක් තියෙන සරල රේඛාවක් මේක. ඒ විදිහට කියලා තියෙන නිසා අපි ඒකට කියනවා ස්පෙસિෆික් සොලියුෂන්ස් කියලා. right. දැන් ඊළඟ concept එක. ඊළඟ concept එක තමයි formation of ordinary differential equation. මම ඉස්සෙල්ලා කිව්වනේ differential equation වර්ග දෙකක් තියෙනවා කියලා. ordinary differential equation and partial differential equation කියලා. දැන් අපි කතා කරන්න යන්නේ කොහොමද ordinary differential equation එකක් form කරන්න හදන්නේ කියලා. steps තුනයි තියෙන්නේ. අංක එක තමයි equation එකක් දුන්නාම ඒ equation එක ඒකේ දීලා තියෙන මොනවද ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එකට රෙස්පෙක්ටිව් වෙන විදිහට. ඒ කියන්නේ අපි හිතමුකෝ ඉක්වේෂන් එකක් දීලා තියෙනවා d over y dx = 3x plus ඔය විදිහට කියලා. මේකේ තියෙන මේ with respect to x මේක ඩිෆරන්ෂিয়েට් කරන්න කියලා කියන්නේ. මේක ඩිෆරන්ෂিয়েට් කරන්න කියනවා කීපාරක්ද? මේකේ තියෙන arbitrary constants ඒ කියන්නේ arbitrary constants නැති වෙලා යනකම්. දැන් මේ අපි හිතමුකෝ ඔයගොල්ලෝ ගානක් ගත්තාම ඒ ගානේ arbitrary constant එක මොකක්ද කියලා මම හිතන්නේ ගානේ කියනවා. මේකේ තියෙන ගණන් වල නම් එහෙම කියලා තියෙනවා. අපි හිතමුකෝ මේකේ arbitrary constant එක මේක කියලා. constant. එතකොට ඒ arbitrary constant එක අපි දන්නේ නැහැ මොකද්ද මේ constant එක කියලා. ඒකයි arbitrary constant කියලා කියන්නේ. මේ arbitrary constant එක නැති වෙලා යනකම් මේක successively differentiate කරන්න ඕනේ. successive differentiation කියලා කියන්නේ එක දිගට differentiation කරගෙන යන එකනේ. ඕගොල්ලෝ differentiation පාඩම මේක තියෙනවනේ. මෙහෙම dx over dy ඊට පස්සේ d වර්ග x over dy වර්ග ඊට පස්සේ dy තුන ওই විදිහට එක දිගට differentiate කරගෙන යන එක තමයි successive differentiation කියන්නේ. අන්න ඒ විදිහට arbitrary constant අපි හිතමුකෝ arbitrary constants දෙකක් තියෙනවා කියලා. එතකොට එහෙනම් දෙපාරක් ඒ කියන්නේ ඒ arbitrary constants ටික නැති වෙලා යනකම් differentiate කරන්න ඕනේ. sorry පොඩ්ඩක් ඉන්න වැරදුනා. arbitrary constant නැති වෙලා යනකම් නෙමෙයි. ඒ තියෙන arbitrary constant ප්‍රමාණය වෙනකම් අපි differentiate කරන්න ඕනේ. තුන්වෙනි දෙවෙනි step එකේදී තමයි ඒ arbitrary constants නේ අයින් කරලා දාන්නේ. පළවෙනි step එකේදී අපි හිතමුකෝ මේකේ arbitrary constant එකක් තියෙනවා කියලා. එහෙනම් ඉස්සෙල්ලා මේක එකපාරක් differentiate කරලා ඉන්න ඕනේ.
ඒ කියන්නේ successively differentiate කරනවා කියලා එක දිගට differentiate කරගෙන යන්න ඕනේ. අපි හිතමු arbitrary constants දෙකක් තියෙනවා අයියා. මේ දෙකම arbitrary constants දෙක arbitrary constants නම් එහෙනම් දෙපාරක් differentiate කරන්න ඕනේ මේක තව. තුනක් තියෙනවා නම් තුන් පාරක් කරන්න. ওই විදිහට differentiate කරගෙන යන්න ඕනේ. එහෙම කරගෙන ගිහිල්ලා එක equation එකක් එනවනේ. arbitrary constant දෙකයි නම් දෙපාරක් differentiate කරනවා. arbitrary constant තුනයි නම් තුන් පාරක් differentiate කරගෙන යනවා. එහෙම කරාට පස්සේ equation එකක් තියෙනවනේ. ඒ equation එකෙත් arbitrary constant එක ඒ විදිහටම තියෙනවා නම් අපි මොකක් හරි method එකක් use කරලා ඒ arbitrary constant එක එතනින් අයින් කරලා දාන්න ඕනේ. අයින් කරලා ඊට පස්සේ තමයි අපි differential equation එක හදාගන්න ඕනේ. මම ගානක් කරද්දී තේරෙයි මේ method එක තමයි මේ mechanism එක තමයි apply වෙන්නේ. අන්තිමේට අපි form කරගන්න differential equation එකේ order එක සමාන වෙන්න ඕනේ අපිට තිබ්බු arbitrary constants ප්‍රමාණයට. උදාහරණයක් විදිහට අපිට තිබ්බු arbitrary constants ප්‍රමාණය 3යි නම් අපේ differential equation එකේ order එක 3 වෙන්න ඕනේ. arbitrary constants ප්‍රමාණය 2යි නම් differential equation එකේ order එක 2 වෙන්න ඕනේ. right අපි ගානකට යන්න. y සමාන mx + c සාමාන්‍ය ඔයගොල්ලෝ දැකලා තියෙන විදිහ ඉක්වේෂන් එකක්. මේකේ arbitrary ඇත්තටම ගාන මේ විදිහට තමයි එන්නේ. arbitrary constants ටික දීලා අපිට මේ differential equation එක form කරන්න වෙනවා. මම හිතන්නේ එහෙම pass paper නම් බැලුවේ නෑ. මේකේ තියෙන ගණන් වලට අනුව එහෙම තමයි තියෙන්නේ. arbitrary constant එක m and c නම් මොකද්ද differential equation එක? arbitrary constant එක c නම් c විතරක් නම් මොකද්ද differential equation එක? arbitrary constant එක m නම් මොකද්ද differential equation එක කියලා තමයි මේ අහන්නේ. අපි ඉස්සෙල්ලාම ගන්නවා මේ පළවෙනි සිනාරියෝ එක. මම කිව්වා arbitrary constant තියෙන ප්‍රමාණයට අනුලෝමව අපේ equation එක අපි ඉස්සෙල්ලා differentiate කරලා ඉන්න ඕනේ කියලා. මේකේ arbitrary constants දෙකක් තියෙනවා. එහෙනම් අපි මේ equation එක දෙපාරක් ඉස්සෙල්ලා differentiate කරලා ඉන්නවා. අපි ඉස්සෙල්ලාම differentiate කරනවා dy over dx සමානයි. මේක differentiate කරපුවම උත්තරේ මොකක්ද? m. එයි එහෙම උනේ. ඔයගොල්ලෝ දන්නවා දැන් මේකත් අර සාමාන්‍ය විදිය නිකන් normal equation එකක් නේ. දැන් y සමානයි 10යි x ධන 5 වගේනේ. මේක උත්තරේ මොකක්ද? මේක උත්තරේ 10යි. නේ? මොකද variable එක මේක independent variable එක මේක dependent variable එක. dependent variable එක with respect to independent variable එකට differentiate කරපුවාම මෙතන එක තියෙන්නේ එක වැඩි කිරීම 10යි 10යි. මෙතන මේක අයින් කරපුවාම x අයින් වෙනවා. differentiation එක 10යි. ඒ වගේ තමයි මේකෙත් නේ. variable එක මේක මේ dependent variable එක මේක differentiate කරපුවම උත්තරේ එන්නේ. තව පාරක් differentiate කරනවා. මොකද දෙපාරක් කරන්න ඕනේ මේක. මේ දෙවෙනි පාර. d වර්ග y බෙදීම dx වර්ග. සමාන උත්තරේ බිඳුවයි. ඕක තමයි අපිට ඕනේ කරන differentiation equation එක කියලා අපිට එකපාරට කියන්න බෑ. අපි බලන්න ඕනේ තවමත් මේ මොනවද arbitrary constant මේකේ ඇපිය වෙනවද? පේනවද කියලා. m o a c කියන දෙක මේකේ තවදුරටත් තියනවාද කියලා. මේකේ තවදුරටත් නැහැ. මේකේ බිඳුව තියෙනවා. එහෙනම් මේකේ තවදුරටත් arbitrary constants නැති නිසා අපි කියනවා මේකට මේක තමයි අපිට ඕනේ කරන required differentiation equation එක කියලා. හරි. අපි දෙවෙනි සිනාරියෝ එක ගමු. දැන් කීයක් තියෙනවද arbitrary constants? එකයි තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලා එකපාරයි differentiate කරලා ඉන්නේ. අපි මේක differentiate කරලා ඉන්නේ. dy over dx සමානයි මේ දැන් මේ ෆන්ක්ෂන් එකම තමයි මේ differentiate කරන්නේ. මේක differentiate කරපුවම උත්තරේ කියන. ඒ උත්තරේ එක m තමයි උත්තර එකපාරක් differentiate කරපුවා. දැන් අපි බලනවා මේකේ තියෙන arbitrary constant එකයි එකපාරක් differentiate කරලා බලනවා අපි මේකේ තියෙනවද arbitrary constant තවදුරටත් තියෙනවද කියලා. අපේ arbitrary constant එක c නේ. c මේක ඇතුලේ නෑනේ තවදුරටත්. එහෙනම් මේක තමයි අපිට ඕනේ කරන required differentiation equation එක. මොකද මේක ඇතුලේ c නෑ. ඕගොල්ලෝ හිතා m තියෙනවනේ. m තිබ්බේ පළවෙනි සිනාරියෝ එකේ.
මේ පළවෙනි සිනාරියෝ එකේ තමයි mu c දෙකම ඩිෆරන්ෂියල් මොනවද ආබිටරි කොන්ස්ටන්ට් උඩ. මේකේ ආබිටරි කොන්ස්ටන්ට් එක c විතරයි. c කියන එක අපි එකපාරයි ඩිෆරන්ෂියේට් කරන්න ඕනේ. මොකද මේ ආබිටරි කොන්ස්ටන්ට් එකක් තියෙන නිසා එකපාරයි ඩිෆරන්ෂියේට් කරපුවා මෙතනින් එහාට c කියලා එකක් නැහැ. ඒක නිසා ඒක තමයි අපිට ඕනේ කරන රික්වයර්ඩ් ඩිෆරන්ෂියේෂන් ඉක්වේෂන් එක. අපි තර්ඩ් සිනාරියෝ එකට යනවා. මම හිතන්නේ පල්ලෙන් ලියුවොත් පේන්නේ නැති නිසා මම මේ සෙකන්ඩ් සිනාරියෝ එක මකලා එතනින් යනවා තර්ඩ් සිනාරියෝ. දැන් මේකේ මොකක්ද කතන්දරේ? මේකේ අපි බලන ඉස්සෙල්ලාම මේක එකපාරක් ඩිෆරන්ෂියේට් කරලා බලන්න. මේ ආබිටරි කොන්ස්ටන්ට් එකයි තියෙන්නේ. ඒක නිසා එකපාරක් ඩිෆරන්ෂියේට් කරන්න ඕනේ. d වර්ග y over dx සමාන උත්තරය කීයද? එන්නේ මොකද මේ x වල කොඑෆිෂන්ට් එක එන්නේ. ඒක නිසා එන්න තමයි එන්නේ. දැන් අපි බලනවා මේකේ තවදුරටත් ආබිටරි කොන්ස්ටන්ට් එක තියෙනවානේ. එකපාරක් ඩිෆරන්ෂියේට් කරාට පස්සේ ආබිටරි කොන්ස්ටන්ට් එක තවදුරටත් තියෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්නේ? මම අර කිව්වා අර ඔයගොල්ලෝ ගාව නෝට් එක තියෙන අතර නෝට් එක බලන්න පුළුවන්. එහෙනම් අපි මොකද්ද කරන්නේ? ඒ m වෙනුවට එන ඒ කියන්නේ ඒ m වෙනුවට එන වැලියු එක ඉක්වේෂන් 1 එකට. ඒ කියන්නේ මේක ඉක්වේෂන් 1 එක. මේක ආබිටරි කොන්ස්ටන්ට් ගන්න මේ තියෙන්නේ. මේ තමයි ඉක්වේෂන් 1 එක. මේකට ආදේශ කරලා ලියනවා. උදාහරණයකට මෙහෙම. දැන් අපේ ඉක්වේෂන් 1 එක ආවේ y සමානයි mx plus c නේ. m වෙනුවට මේ උත්තරේ දාලා ලියනවා. පොඩ්ඩක් ඉන්න. මෙතන මේ අපි අතන මම මේක විදිහට ගත්ත මේක එකපාරයි ඩිෆරන්ෂියේට් කරන්න. මම ආයෙ කියන්න. මම හරි ඉස්සෙල්ලා එකෙත් ඒ විදිහට වැරද්දුවක් දන්න. පොඩ්ඩක් ඉන්න මම ආයෙ කියන්න මේක. අපි මේ ඩිෆරන්ෂියේෂන් ඒ කියන්නේ ආබිටරි කොන්ස්ටන්ට් මේක ගමුකෝ ආයෙ මේ සිනාරියෝ c නම් අපි බලනවා ආබිටරි කොන්ස්ටන්ට් එකයි තියෙන්නේ. නේ? එහෙනම් එකපාරයි ඩිෆරන්ෂියේට් කරන්න ඕනේ. dy over dx සමානයි m. මම හරි ඉස්සෙල්ලත් ඒක වැරද්දුවා නම් හදාගන්නයි. මම d වර්ග y dx වර්ග කියලා දාන්න නැති වැරදිලා. ඒක වැරදි. මේ එකපාරයි ඩිෆරන්ෂියේට් කරන්න. එතකොට උත්තරේ එන්නේ. ඊට පස්සේ අපි බලනවා මේකේ තවදුරටත් ආබිටරි කොන්ස්ටන්ට් එක තියෙනවා කියලා. ආබිටරි කොන්ස්ටන්ට් එක නැහැ. මොකද c නේ. c එක නැහැ. එහෙනම් මේක තමයි රික්වයර්ඩ් එක. රික්වයර්ඩ් ඩිෆරන්ෂියේෂන් ඉක්වේෂන් එක. හරිද? ඊළඟට අපි m එක ගන්නවා. dy over dx උත්තරේ m තමයි. මේක එකපාරක් එක ආබිටරි කොන්ස්ටන්ට් එකයි තියෙන්නේ. එකපාරයි ඩිෆරන්ෂියේට් කරන්න පුළුවන්. ඒ විදිහට ඩිෆරන්ෂියේට් කරාට පස්සේ තව දුරටත් m කියන එක තියෙනවා. ආබිටරි කොන්ස්ටන්ට් එක තියෙනවා. එහෙනම් අර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර පොතේ තියෙනවා ඒ ස්ටෙප්ස් ටික දාලා අපි මේ පළවෙනි ඉක්වේෂන් එක අරගෙන ඒකට ආදේශ කරලා ලියනවා මේ m වල දෙන වැලියු එක. පළවෙනි ඉක්වේෂන් එක තියෙන්නේ y සමානයි mx plus c m වෙනුවට මේක දාලා ලියන්න. y සමානයි dy over dx dot x plus c. මේක ওই විදිහට තියන්නත් පුළුවන්. අර මේක ඉතින් එක විදිහට වෙනස් කරලා ලියන්න පුළුවන්. සිම්ප්ලිෆයි කරලා. y සමානයි x dot සමානයි අපි එහෙම ලියනවා dy over dx plus c. එහෙම නැත්නම් මෙහෙම තියන්න පුළුවන්. බිඳුව සමානයි x dot dy over dx ඍණ y ධන c. ඔය විදිහට ලියන්න පුළුවන්. මේක තමයි එතකොට අපිට කියන්න වෙන්නේ required differential equation එක කියලා. හරිද? ඔකයි ඕකේ තියෙන කතන්දරේ. right අපි ඊළඟ කොටසට යන්න තමයි යන්නේ. මට ඊට කලින් කියන්න පොඩි දෙයක් තියෙනවා. දැන්
ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ තියෙන ඉක්වේෂන් එක මේ විදිහට ලියන්නත් පුළුවන් මේ විදිහට අර මම අර ඉස්සලා ගානේ අර කරා වගේ මේ විදිහට තුන් විදිහට පුළුවන්. ඇයි මම මේකට කිව්වේ රික්වයර්ඩ් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් කියලා. ඒකට හේතුව මැඩම් කිව්ව එක තැනකදී මේ අපි සාමාන්‍යයෙන් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකක් ලියන්න ඕනේ මේ විදිහට කියලා. ඒ කියන්නේ දැන් මේ විදිහට එන එකක් ඒක සාමාන්‍යයෙන් අර බිඳුවට සමාන කරලා ලියන්න ඕනේ වගේ දෙයක් කිව්වා මටත් මතකයි ලාවට. ඒක නිසා තමයි මම මේක බිඳුවට සමාන කරලා ලියන්නේ. මේකම තමයි මේ බිඳුවට සමාන කරලා ලියලා තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් ඔළුවේ සේව් කරලා තියාගන්න. අපිත් මේ ලෙසන් එක හරියටම 100%ක් දන්නේ නැහැ නේ. බට් එක්සැමිනේෂන් එකට ওই විදිහේ දෙයක් කරන්න ඕගොල්ලෝ. හරිද? රයිට්. ඊළඟට අපි ඊළඟ ගානට යනවා. ඊළඟ ගානට ටිකක් ඉඩ ඕනේ. ඒක නිසා මම මේ උඩ තියෙන ඒවා ටික මකලා ටිකක් ඉඩ ටිකක් හදා ගන්නවා. x වර්ග ධන y වර්ග ධන 2gx සමානයි බිඳුවයි d is the orbital constant. පේනවනේ පේනවා. එතකොට දැන් කොහොමද මේක හදන්නේ? දැන් මේකේ බැලුමට පේනවා මේක y සමානයි කියපු ඉක්වේෂන් එකක්. y සමානයි කියලා දීලා තියෙන ඉක්වේෂන් එකක් නෙමෙයි. මේක දීලා තියෙන්නේ බිඳුවට සමාන කරලා. ඒ කියන්නේ මේක අපි හදන්න ඕනේ. ඒ කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්ව එකත් එක්ක මේක රිලේට් කරගන්න එපා. අර ඉස්සෙල්ලා කිව්ව එකේ ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක ලියන විදිය සාමාන්‍යයෙන්. මෙතන මේ ඉක්වේෂන් එක දීලා තියෙන විදිහෙම ඔයගොල්ලන්ට පේනවා මේක y සමානයි කියලා නෙමෙයි දීලා තියෙන්නේ මේ ඉක්වේෂන් එක. අපිට y සමානයි කියලා මේක හදාගෙන විසඳන්න පුළුවන්. ඕගොල්ලොන්ට මතක ඇති ඉම්ප්ලිසිට් ඩිෆරන්ෂියේෂන් කියලා එකක් ඉගෙනුවා. ඉම්ප්ලිසිට් ඩිෆරන්ෂියේෂන්. ඒ ඉම්ප්ලිසිට් ඩිෆරන්ෂියේෂන් කියන්නේ මොකක්ද කියලාත් මම කියන්න. හැබැයි එතනදී කිව්වා මම ඉස්සෙල්ලාම ඉම්ප්ලිසිට් ඩිෆරන්ෂියේෂන් කියන්නේ මොකක්ද කියලා ඉන්නවා. ඉම්ප්ලිසිට් ඩිෆරන්ෂියේෂන් කියලා කියන්නේ මොකක් හරි ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා නම් සහ දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ අපි x වර්ග ධන y වර්ග සමානයි 1යි. දැන් මේ විදිහේ ෆන්ක්ෂන් එකක් දීපුවම ඇත්තට මේ ඉම්ප්ලිසිට් ඩිෆරන්ෂියේෂන් කියන කෑල්ල ඔයගොල්ලන්ට ඕන නැත්නම් මේක කොටස ස්කිප් කරන්න. මම අර හැමෝටම තේරෙන්න කරන්න ඕන නිසා මේ කියන්නේ. දැන් මේ විදිහේ දීලා එකක් ඉක්වේෂන් එකක් දීලා තිබ්බාම දැන් අනිවාර්යෙන් මෙතෙන් එක එන්න බෑ. මේ ඉක්වේෂන් එකෙත් මෙතන බිඳුව එන්න ඕනේ. මේකත් ඉම්ප්ලිසිට් ඩිෆරන්ෂියේෂන් කරන්න ඕනේ. හැබැයි මම මේ ඉම්ප්ලිසිට් ඩිෆරන්ෂියේෂන් මොකක්ද කියලා මේ කියන්න යන්නේ. දැන් මේ මෙතෙන් අනිවාර්යෙන් එක එන්න බෑ මේ ඉක්වේෂන් එකේ. එතකොට මේ x වලට දාන වැලියු එක මත y වලට දාන වැලියු එක ඩිපෙන්ඩ් වෙනවනේ. මොකද අනිවාර්යෙන් මෙතෙන් එක එන්න බෑ. මෙතෙන්ට 5 දැම්මොත් මෙතන පාඩේ මේ අපි මෙතන 2 දාමු. 2 වරක් 2 4යි. 4යි. එකෙන් නම් මෙතෙන්ට ඍණ ගානක් මොකක් හරි එකක් එන්න ඕනේ. මෙතෙන්ට දාන ගාන අනුව මෙතෙන්ට දාන ගාන ඩිපෙන්ඩ් වෙනවනේ. අනිත් පැත්තට බැලුවොත් මෙතෙන්ට දාන ගාන අනුව මෙතෙන්ට දාන ගාන ඩිපෙන්ඩ් වෙනවනේ. මොකද සමීකරණයෙන් එහා පැත්ත මොනවා වුණත් එක වෙන්න ඕනේ. අන්න ඒ වගේ ඒවට තමයි අපි ඉම්ප්ලිසිට් ඩිෆරන්ෂියේෂන් කියලා කියන්නේ. අපි ප්‍රැක්ටිකල් ලෝකෙදී මේ වගේ එකකට මොකක්ද දෙන්නේ කියලා බැලුවොත් අපි අර පයිතගරස් න්‍යාය බලමු. පයිතගරස් ලෝ එකෙන් මොකක්ද කියන්නේ? අපි මේ වගේ ත්‍රිකෝණයක් ගත්තොත් මෙන්න මෙතන x නම් මෙතන y නම් මෙතෙන් දෙන උත්තරේ හොයන්නනේ අපි පයිතගරස් ලෝ එක යූස් කරන්නේ. මෙතෙන් දෙන උත්තරේ අපි හිතමුකෝ මේකට එන උත්තරේ a කියලා. එහෙනම් x වර්ග ධන y වර්ග සමානයි a වර්ග. ඕකනේ පයිතගරස් ලෝ එක කියන්නේ. නේ. අන්න ඒ වගේ තමයි. දැන් මෙතෙන් දෙන උත්තරේ ෆික්ස් නේ. දැන් මේක මේ කොටස වෙනස් වෙන්නේ නැහැ නේ. මේ මම මැතමැටික්ස් වලින් කියන්නේ ඕගොල්ලන්ට මේ කොටස නිකන් අවුල් වගේ නම් ඕගොල්ලෝ මේක ස්කිප් කරන්න. අර මැත්ස් පැත්තට ටිකක් නිකන්
පොඩ්ඩක් නිකන් ඒ පැත්තත් දැනගන්න ඕනේ වගේ නම් කියන්නේ. මේ කොට මේ දිග වෙනස් වෙන්නේ නැහැනේ. හැබැයි අපි මෙතෙන්ද assign කරන value එක මතනේ මෙතෙන්ද එන value එක depend වෙන්නේ. අන්න ඒ වගේ equation එකක් නේ මේ. ඒ වගේ equation එකක්ම තමයි මම ඉස්සෙල්ලා ලිව්වේ. x වර්ග ධන y වර්ග සමානයි 1. අර මෙන්න මේ type එකේ equation එකක්මනේ මේක. ඒක නිසා මෙන්න මේ equation වල ඇත්තට මෙතෙන්ද එන value එක depend වෙනවා. මෙතෙන්ද දාන value එක මත. මෙතෙන්ද දාන value එක depend වෙනවා. මෙතෙන්ද දාන value එක මත. ඒ වගේ ඒවා තමයි නිකන් අර අපි මෙතෙන්ද වැරදි value එකක් දැම්මොත් මෙතෙන්ද එන්නේ මෙතෙන්ද එන value එකත් වැරදෙනවා. ඒක නිසා මෙතෙන්ද එන values දෙක හරියටම determine කරන්න ඕනේ. මෙතනත් මේ ත්‍රිකෝණේ අපි මෙතෙන්ද එන value එක වැරදියට දැම්මොත් මෙතෙන්ද එන value එක වැරදියට එනවා. ඒක නිසා මේ values දෙක හරියටම determine කරන්න ඕනේ. determine කරපුවම ඒක නියතයක්. මේක වැඩි කිරීම මේක වැඩි කිරීම සමානයි මේකට. ඕක තමයි implicit differentiation කියලා. ඒකෙන් වෙන්නේ. අපි මේක economics වලදී අපි apply වෙන විදිහත් මම පොඩ්ඩක් කියන්න මම ආස නිසා නිකන්. දැන් අපි අතරම මේ කොටස ඕගොල්ලන්ට නිකන් අවුල් වගේ නම් මේක skip කරලා දාන්න. මම ඉස්සෙල්ලාම අර ගාන හදන කොටසක් එනවා දැන් ඉස්සරහට එතන ඉඳන් continue කරගන්න. මම මේ නිකන් කියන්නේ. implicit differentiation කියන එක economics වලට කොහොමද එන්නේ? දැන් අපි ඉස්සර ඇඳ නේද මේ indifference curve කියන එක. මෙහෙම. indifference curve. ඇත්තටම මේ indifference curve එක අපි economics වලදී මේක මෙහෙම ඇඳලා මේක තියෙන්නේ මෙහෙම නෙමෙයි. මේක තියෙන්නේ මෙහෙම. මේක රවුමක්. අපිට ඕනේ වෙන්නේ මේ කොටස විතරයි. ඒකයි අපි මේ විදිහට අඳින්නේ. හරිද? අපිට ඕනේ වුණා කියමුකෝ මෙතන ඉඳන් මෙතෙන්ද දිග හොයාගන්න. දැන් මේ indifference curve එකේ. හරිද? මේ indifference curve එකේ ඕගොල්ලෝ මේක ඇල් විතරක් රිෆර් කරන්න. මේක ඇල් විතරක් බලන්න. මේ තමයි indifference curve එක. මේ indifference curve එකේ මෙතන ඉඳන් මෙතෙන්ද දිග හොයාගන්න ඕනේ. දැන් මම කියවනේ මේක සර්කල් එකක් කියලා. ඇත්තටම මේක සර්කල් එකක්. හැබැයි මේ කොටස අපිට රිලේට් වෙන්නේ නැහැ. අර ඕගොල්ලන්ට ඉගෙනුව මතක ඇති. අර මේ ඕකේ වෙන සිනාරියෝ එකක් තියෙනවා. ඒක නිසා මේ කොටස් ටික ගන්නෙ නැහැ. මේ කොටස් ටික විතරයි අපිට තියෙන්නේ. අපිට ඕනි කියමුකෝ මේ දිග හොයාගන්න. මේ දිග හොයාගන්නේ අපි කොහොමද? දැන් එකපාරට වැලියු බැලමට හොයාගන්න බෑනේ. අපි කරන්නේ මේක වෘත්තයක් නැත්තරම. අපිට පුළුවන් මේ දිග හොයාගන්න. අර පයිතගරස් ලෝ එකනේ. මෙතෙන්ද දානවා x කියලා, මෙතෙන්ද දානවා y කියලා. ඒ මත මෙන්න මේ d එක ඩිපෙන්ඩ් වෙනවනේ. මෙතෙන් දාමු අපි a කියලා. එතකොට x වර්ග ධන y වර්ග සමානයි a වර්ග. නේ? අපිට මේ දිග හොයාගන්න පුළුවන්. මොකද මේක නම්බර් ලයින් එකක් නෙමෙයි. මේ දිගයි හොයාගන්න පුළුවන්. මේ දිගයි හොයාගන්න පුළුවන්. එතකොට මේ දිග හොයාගන්නනේ බැරි. එතකොට අපි එක්ස්ප්‍රෙෂන් එකක් ලියනවා. පයිතගරස් ලෝ එක. පයිතගරස් ලෝ එකෙන් එක්ස්ප්‍රෙෂන් එකක් ලියලා මෙතෙන් දෙන උත්තරේ ගන්නවා. right? අන්න ඒ වගේ දේවල් වලට තමයි අපි implicit differentiation use කරන්නේ. මම කියන්නම් මේ වගේ ගානක් කොහොමද හදන්නේ කියලා. implicit differentiation ගාන. ඊට පස්සේ අපි අර ගානට යනවා. මේ තාම මේ implicit differentiation කියන එක ඕගොල්ලන්ට මේකේ context එක මේකේ මගුල් ටික දැනගන්න ඕන නම් මේ ටික skip කරලා දාන්න. තේරුමක් නැහැ. මම මේ නිකන් කියන්නේ. අපි ගානක් ගමුකෝ. x වර්ග. right මේ ගානම හදමු. දැන් කොහොමද මේක හදන්නේ? මේක අපි ලියා ගන්නවා differentiate කරගන්න පුළුවන් වෙන විදිහට. d x වර්ග over dx. ධන d y වර්ග over dx සමානයි එක කියන එක ඩිෆරන්ෂියේට් කරපුවාම කොහොමද බිඳුවයි නැත්නම් ඒකත් මම කියන්නම් d1 dx මේ කොන්ස්ටන්ට් එකක් නිසා ඒක බිඳුව. අපි දැන් මේක ඩිෆරන්ෂියේට් කරනවා. x කියන එක ඩිෆරන්ෂියේට් කරපුවාම උත්තරේ මොකද්ද? x වලින් 2x. y කියන එක කොහොමද ඩිෆරන්ෂියේට් කරන්නේ? මෙතනදී ඇප්ලයි වෙනවා චේන් රූල් එක. චේන් රූල් එකේ මොකද්ද කියන්නේ? ෆන්ක්ෂන් එකක්, ඒ කියන්නේ ඒ ෆන්ක්ෂන් එක තව ෆන්ක්ෂන් එක ඒකේ ඒ ෆන්ක්ෂන් එකේ තියෙන වේරියබල් එක තව ෆන්ක්ෂන් එකක්. ඒ ෆන්ක්ෂන් එකේ ඒ ෆන්ක්ෂන් එකේ
තියෙන වේරියබල් එක පේනව නේද? පේනවා. මේ ෆන්ක්ෂන් එකේ තියෙන වේරියබල් එක ඒ වේරියබල් එක තව ෆන්ක්ෂන් එකක්. දැන් අපි හිතමුකෝ ප්‍රොඩක්ෂන් එක සමානයි function of labor and capital කියලා ගත්තා කියලා. මේක තමයි ෆන්ක්ෂන් එක. හැබැයි labor කියන එක තව ෆන්ක්ෂන් එකක්. මේ labor කියන එක මේ ෆන්ක්ෂන් එක වේරියබල් එකක්. හැබැයි මේ labor කියන එක තව ෆන්ක්ෂන් එකක්. labor කියන ෆන්ක්ෂන් එක දීලා තියෙන්නේ q ධන 10යි x ධන 50. ඔය තමයි labor ෆන්ක්ෂන් එක. right? මේ ෆන්ක්ෂන් එකේ වේරියබල් එක l. හැබැයි l කියන්නේ තව ෆන්ක්ෂන් එකක්. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනක් තියෙන්නේ. මෙතන y. හැබැයි මේ y එක x වල ෆන්ක්ෂන් එකක්. එහෙනම් ඉස්සෙල්ලාම අපි y ඩිෆරන්ෂিয়েට් කරලා ඉන්න. ඕගොල්ලොන්ට මතක ඇති චේන් රූල් එක හදන විදිය. මම චේන් රූල් එක ගැන කියන්න යන්නේ නැහැ. ලෙසන් එක වෙන එකක් නිසා. ඒක රිෆර් කරලා බලන්න. චේන් රූල් එකේදී කරන්නේ ඉස්සෙල්ලාම අපි මේ දීලා තියෙන වේරියබල් එක ඩිෆරන්ෂিয়েට් කරනවා. y වලින්. මේක y වලින් ඩිෆරන්ෂিয়েට් කරපුවම 2යි. ඊට පස්සේ අර මේ දැන් මේ y කියන්නේ x වල මේ ඩිෆරන්ෂিয়েෂන් එකක් නේ. ඒ කියන්නේ ඩිෆරන්ෂিয়েෂන් යන්නේ මේ x වල වේරියබල් එකක් නේ. ඒක නිසා ඒක x වලින් ආපහු y කියන එක x වලින් ඩිෆරන්ෂিয়েට් කරනවා. dy over dx. ඉස්සෙල්ලාම මේක x වලින් ඩිෆරන්ෂিয়েට් කරා. හොඳට මේ ක්ලියර් විදිහට මේක දාගන්න. 2x. y කියන එක ඉස්සෙල්ලාම y වලින් ඩිෆරන්ෂিয়েට්. ඉස්සෙල්ලාම ඒක y වලින් ඩිෆරන්ෂিয়েට් කරලා ලියනවා. y වලින් ඩිෆරන්ෂিয়েට් කරලා ලියුවාම 2y. හැබැයි y කියන්නේ x වල ෆන්ක්ෂන් එකක්. ඒක නිසා ආයේ අපි ඒක x වලින් ඩිෆරන්ෂিয়েට් කරනවා. අවසානයේදී අපි මේ සමස්ත ගාන x වලින් ඩිෆරන්ෂিয়েට් කරා වගේ තමයි. ඉස්සෙල්ලා y වලින් ඩිෆරන්ෂিয়েට් කරනවා. ඒන උත්තරේ ආයේ x වලින් ඩිෆරන්ෂিয়েට් කරනවා. right? ඒක තමයි මේ වෙලා තියෙන්නේ. සමානයි බිඳුව. මොකද මෙතන කොන්ස්ටන්ට් එක ඩිෆරන්ෂিয়েෂන් එක බිඳුවයි. හරිද? අපිට ඊට පස්සේ මේක ලියන්න පුළුවන්. dy dx සමානයි මේ 2x කියන එක මේ පැත්තට ගෙනියපුවාම ඍණ 2x. හරිද? y කියන එක මෙතන ගුණ කිරීමක් විදිහට තියෙන එහා පැත්තට ගියපුවාම බෙදීමක් වෙනවා. 2y. මේ දෙකට මේ දෙක කපන්න පුළුවන්. dy බෙදීම dx සමානයි x බෙදීම y බට ඍණ. ඕක තමයි උත්තරේ. දැන් මෙච්චරලා මම කිව්වේ මොකක්ද? මම කිව්වේ ඉම්ප්ලිසිට් ඩිෆරන්ෂিয়েෂන් ගැන. අපේ ගාන මොකක්ද? අරක. අපි ගාන හදමු. මේ දේවල් ඔක්කොම ඔළුවේ තියාගන්න නැතුව ඒ ගාන තේරෙන්නේ නැහැ. දැන් අපි මේ ඉම්ප්ලිසිට් ඩිෆරන්ස් මේ මොනවද? ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක ෆෝම් කරන්න යන්නේ. එතනදී මම ඉස්සෙල්ලාම කිව්වා අපි ඉස්සෙල්ලාම මේකේ තියෙන ආබිටරි කොන්ස්ටන්ට් ගානෙන් මේක ඩිෆරන්ෂියේට් කරලා ඉන්න ඕනේ. මේකේ ආබිටරි කොන්ස්ටන්ට් කීයක් තියෙනවද? මේකේ ආබිටරි කොන්ස්ටන්ට් තියෙන්නේ 1යි. එහෙනම් මේක ඉස්සෙල්ලා එකපාරක් ඩිෆරන්ෂියේට් කරලා ඉන්න. ඩිෆරන්ෂියේට් කරද්දී තමයි අර ප්‍රශ්නේ. මෙතන තියෙන ඉම්ප්ලිසිට් ඩිෆරන්ෂියේෂන්. දැන් කොහොමද කරන්නේ? අපි ගන්නවා. මේක අපි ලියා ගන්නවා අර මම ඉස්සෙල්ලා ලියාගත්ත විදිහට. d over dx plus dy squared over dx. මේ ඩිෆරන්ෂියේෂන් කරන විදිහ ලියා ගන්න. දාන්න d 2dx over dx සමානයි බිඳුව. මේක මේ ඩිෆරන්ෂියේට් කරපුවම මේක කොහොමද බිඳුව එන්නේ? හරිද? දැන් මෙතෙන් දෙන උත්තරේ මොකක්ද? 2x දාන්න. මම අර ඉස්සෙල්ලා කිව්වනේ දැන් මේ වගේ එකක් කොහොමද ඩිෆරන්ෂියේට් කරන්නේ? ඉස්සෙල්ලා y වලින් ඩිෆරන්ෂියේට් කරලා. 2y ඩොට්. y කියන්නේ x වල ෆන්ක්ෂන් එකක්. ඒකින්ද I x වලින් ඩිෆරන්ෂියේට් කරනවා. dy over dx. දාන්න. මේක ඩිෆරන්ෂියේට් කරපුවාම උත්තරේ 2g. ඒක ඕන කෙනෙකුට තේරෙනවා x වේරියබල් එක වැඩි කිරීම 2g සමානයි 2g x වල xi වෙනවා. සමානයි බිඳුව. හොඳට බලන්න මේක ආපු විදිය තේරෙනවද කියලා.
රයිට්. ඊළඟට දැන් අපි බලනවා මේකේ දැන් අපිට තාමත් මේ ආබිටරි කොන්ස්ටන්ට් එක මේකේ තියෙනවනේ. මම ඉස්සෙල්ලා කිව්වනේ අපේ ආබිටරි කොන්ස්ටන්ට් ගානෙන් අපි ඩිෆරන්ෂিয়েට් කරනවා. ඒ කියන්නේ ආබිටරි කොන්ස්ටන්ට් එකයි නම් එකපාරක් ඩිෆරන්ෂিয়েට් කරනවා. දෙකයි නම් දෙපාරක් ඩිෆරන්ෂিয়েට් කරලා බලනවා තාමත් ආබිටරි කොන්ස්ටන්ට් එක තියෙනවද කියලා. දැන් මේකේ තාමත් ආබිටරි කොන්ස්ටන්ට් එක තියෙනවා 2g. අපි මොකද කරන්නේ? එන උත්තරේ එහෙනම් මේ ඩිෆරන්ෂিয়েට් කරලා එන උත්තරේ අර ඉස්සෙල්ලා ගානේ වගේ ඒක සබ්ස්ටිටියුට් කරනවා අර අපේ මුල් ඉක්වේෂන් එකට. හැබැයි මුල් ඉක්වේෂන් එකේ තියෙන 2gx මේකේ තියෙන 2 මේ උත්තරේ මේකට එකපාරට ගලපන්න බෑනේ. මේ උත්තරේ අරගෙන මේකේ ඉස්සලා මේකට 2g වලට එන ගාන මේකෙන් සබ්ස්ටිටියුට් කරලා ගන්න ඕනේ. ඒ ගාන මේකේ 2g වලට ගලපන්න ඕනේ. දැන් උතන ප්‍රශ්නයක් තියෙනවානේ. ඒක නිසා අපි මේ දෙකම 2g යුක්ත කරලා අපි හදාගන්න. අපි ඉස්සෙල්ලාම මේක 2g යුක්ත කරලා හදාගමු. Substitute. Make 2g as subject. කොහොමද කරන්නේ? x වර්ග ධන y වර්ග ධන 2gx සමානයි බිංදුව. මම 2gx අනිත් පැත්තට ගෙනියනවා. x වර්ග ධන y වර්ග සමානයි ඍණ 2gx. හරිද? මම x වලින් දෙපැත්තම බෙදනවා. x බරි. එතකොට ඍණ 2g සමානයි x වර්ග ධන y වර්ග ධන x. ඔහොම උත්තරයක් එනවා. ඊළඟට මම මේකත් සබ්ස්ටිටියුට් කරගන්නවා. 2x ධන 2y ඩොට් dy over dx සමානයි ඍණ 2g නේ. මේක 2g සබ්ස්ටිටියුට් කරගන්න. මේ පැත්තට ඍණ 2g ගෙනිත් තරම් හරිනේ. දැන් මේකේ ඍණ 2g මේ අපේ ඔරිජිනල් ඉක්වේෂන් එක. ඔරිජිනල් ඉක්වේෂන් එකේ දැන් 2g විදියට වැලියු එකක් ඇවිල්ලා තියෙනවා. මේකේ ඍණ 2g විදියට වැලියු එකක් ඇවිල්ලා තියෙනවා. අර මං ඉස්සෙල්ලා ගානෙත් කරේ. අපිට ස්ටිල් ආබිටරි කොන්ස්ටන්ට් එක අපිට පේනවනම් අපි කරන්නේ ඒ ආබිටරි කොන්ස්ටන්ට් එක සබ්ස්ටිටියුට් කරලා ඒකට එන වැලියු එක ඔරිජිනල් ඉක්වේෂන් එකට දානවා. දැන් අපිට මේ ඉක්වේෂන් ලියන්න පුළුවන් 2x ධන 2y ඩොට් dy බෙදීම dx සමානයි x වර්ග ධන y වර්ග. මෙතන y තියෙන්නේ. බෙදීම x. මේක තමයි උත්තරේ. ඒක නේ උත්තරේ. ඒක උත්තරේ විදිහට අපිට ලියන්න බෑ. මොකද මෙතන මේ x දීලා තියෙනවානේ මේ අර ෆ්‍රැක්ෂන් එකක් විදිහට. ඒක නිසා අපි මේක සිම්ප්ලිෆයි කරලා ලියනවා. අපි මේ පැත්තේ x භාගය අයින් කරන්න මේ සමස්ත මේ මෙව්ව එකම ඒ කියන්නේ x වලින් වැඩි කරනවා. x වලින් ගුණ කරනවා. එතකොට මේ 2x ධන 2y ධන dy over dx කියන එක x වලින් ගුණ කරනවා. සමානයි මේ පැත්ත x වලින් ගුණ කරපුවාම කොහොමත් මේ ධන උත්තරේ තමයි. මේක තමයි ෆයිනල් ආන්සර් එක. හරිද? ඔය විදිහට තමයි ඔය ගණන් හදන්නේ. right අපි මේ ගානක් බලමු. මේ example 3. දැන් මේක ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක ෆෝම් කරන්න කියනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මේකේ ඒ තමයි ආබිටරි කොන්ස්ටන්ට් එක. ආබිටරි කොන්ස්ටන්ට්. දැන් කොහොමද මේක හදන්නේ? ආබිටරි කොන්ස්ටන්ට් එකයි තියෙන්නේ. එකපාරක් ඩිෆරන්ෂියේට් කරලා බලමු. 2x බලන්න. මම කිව්වා මෙතන තියෙන ඉම්ප්ලිසිට් ඩිෆරන්ෂියේෂන්. ඒක කොහොමද කරන්නේ? 2y ඩොට් dy බෙදීම dx. මම මේක කලින් ස්ටෙප් වලදී කියලා තියෙන ආයෙ කියන්නේ සමානයි. දැන් මේක ඩිෆරන්ෂියේට් කරපුවම උත්තරේ මොකක්ද?
දැන් ඒකත් අපිට ලියන්න පුළුවන් මේ මේකේ ෆන්ක්ෂන් එකක් x වල ෆන්ක්ෂන් එකක් ඒකෙන් හින්දා අපිත් ඒක ලියනවා මෙන්න මේ විදිහට කියලා. dx ඔය විදිහට ලියනවා කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. කියලාම තියෙනවා is the arbitrary constant කියලා. constant එක differentiation එක බිඳුවයි. හරිද? එතකොට එකපාරක් දැන් differentiate කරනවා. අපි බලනවා arbitrary constant එක තවදුරටත් තියෙනවද කියලා. arbitrary constant එක තවදුරටත් නැහැ. එහෙනම් මේක තමයි differential equation. ඔච්චර. right අපි දැන් යනවා මේකේ මේ ෆයිනල්ම ගානට මේ application of differentiation වල එක ගානක් දීලා තියෙනවා. ඒ ගාන හදන්න තමයි යන්නේ. මේ ගානේ මෙහෙම කියනවා. ඔයගොල්ලෝ ගාන නෝට් එක තියෙනවා නෝට් එක බලන්න. What constant interest rate is required if an initial deposit plan into an account accrues interest compounded continuously is to double its value in 10 years. Assume that the differential equation and the solution are wrong. මේ මොකක්ද කියන්නේ? එක්තරා ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. මේ ඉන්වෙස්ට්මන්ට් එක අවුරුදු 10ක් ගියාට පස්සේ ඩබල් වෙන්න නම් අපිට ලැබිය යුතු ඉන්ට්‍රස්ට් රේට් එක මොකක්ද? එහෙම නැත්නම් කම්පවුන්ඩ් කරන්න ඕනේ මොන ඉන්ට්‍රස්ට් රේට් එක යටතේද? කම්පවුන්ඩ් කරන ෆ්‍රීකවන්සි එක දීලා තියෙනවා අවුරුද්දකට සැරයක්. 1 year. මාසෙකට සැරයක්වත් සතියකට සැරයක්වත් නෙමෙයි අවුරුද්දකට සැරයක් තමයි ඉන්ට්‍රස්ට් කම්පවුන්ඩ් කරන්නේ. right. ඒ විදිහට කම්පවුන්ඩ් කරන ඉන්ට්‍රස්ට් රේට් එක මොකක්ද කියලා අපෙන් අහනවා. පේනවනේ? පේනවා. එතකොට දීලා තියෙනවා ඒකට එන ඒ සමස්ත ඒක වෙන ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක මේ විදිහට තියෙනවා. dn dt ඉන kn සමානයි බිඳුවයි. ඔය ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකෙන් තමයි මෙන්න මේ data ටික capture කරගෙන තියෙන්නේ. ඒ ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකකින් එන උත්තරය අපිට දීලා තියෙනවා මේ විදිහට. n t සමානයි c e k t. මේ k කියන එක තමයි අපිට ඕනේ කරන ඉන්ට්‍රස්ට් රේට් එක. අපි ඒක තමයි දන්නේ නැහැ. හරිද? එතකොට මේකෙන් කොහොමද මේක ආවේ කියන එක මම දන්නෙත් නැහැ. ඒක මම හිතන්නේ මැඩම් මෙතනදී අර කියනවා මේ ඒවා ටියුටෝරියල් එකේ උගන්වනවා කියලා. ඇත්තටම මේ වගේ ගණන් ටියුටෝරියල් එකේ දාලාත් තියෙනවා. හැබැයි ඒවා උගන්වන විදිය ටියුටෝරියල් එකේ කියලා දුන්නෙත් නැහැ. මේ කරන විදිය මේ මට මතක විදිහට self refer කරන්න කියලා කිව්වේ. මම self refer කරේ නැහැ. ඒක නිසා මම දන්නේ නැහැ ඒක. කොහොම හරි මේක තමයි මේ data ටික capture කරගත්තු differential equation එක. ඒ differential equation එකෙන් ගත්තු solution එක තමයි මේ තියෙන්නේ. මේකේ මේ equation එකේ අත්‍තරම මේ equation එක විසඳලා අපිට ඕනේ කරන උත්තරේ ගන්න තමයි අපිට ඕනේ. අපි ඉස්සෙල්ලාම බලමු මේක කොහොමද හදන්නේ කියලා. අපි හිතමු මෙහෙම. දැන් මම මේ චිත්‍රය අයින් කරනවා. දැන් අර ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකෙන් එන උත්තරේ නෙමෙයි තියෙන්නේ. nt සමානයි ce kt. හරිද? ඒතර ඕක සොල්ව් කරපුවාම අපිට උත්තරේ එනවයි කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලාම දැන් මේකේ මේ එක්තරා ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. ඒක අවුරුදු 10ක් ගියාට පස්සේ එක්තරා ඉන්ට්‍රස්ට් රේට් එකකින් කම්පවුන්ඩ් කරලා අවුරුදු 10ක් ගියාට පස්සේ ඩබල් වෙනවා කියනවනේ. ඒ මුලදී තැම්පත් කරන ගාණ අපි ඇසියුම් කරමු a කියලා. n0 වලදී තැම්පත් කරන ගාණ a. අපිට දැන් ඕනේ අපේ මේ ඉක්වේෂන් එකේ මේ දෙපැත්තම මේ ඉක්වේෂන් එකේ දෙපැත්තම සමාන පද වලින් මේ ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. හරිද? මේ විදිහට ගලප මේ පැත්තට තමයි අපි මේ ඉක්වේෂන් එක දැන් අරන් යන්නේ. අපි බලමු n බිඳුවේදී අර පැත්තට මොකද වෙන්නේ කියලා. n බිඳුවේදී c මේ k t බිඳුවයිනේ නේ. ටයිම් එක බිඳුවයිනේ මොකද ඉන්න මේ වර්ෂ මුලනේ ඉන්නේ. ඊ බිඳුව. ඕගොල්ලෝ දන්නවා දැන් මේකෙන් වැඩි කරපුවාම උත්තරේ බිඳුවයි ආයේ. ඕනෙම සංඛ්‍යාවක බිඳුවෙනු බලෙන්
1යි. C එකෙන් වැඩි කරපුවාම උත්තරේ එන්නේ C ම තමයි. මොකද මෙතන T එක බිඳුව දාපුවම K වැඩි කිරීම බිඳුව බිඳුවයි E වල බිඳුවෙනි බලය 1යි. C වැඩි කිරීම 1 C. හරි. ඔය විදිහට ලියා ගන්න. right. දැන් අපිට මේ දෙකම සමාන නිසා අපිට පුළුවන් නේද මේ දෙක සමාන කියන්නේ දැන් මෙතනත් n බිඳුවේදී a අකුරයි මේ කියන්නේ මට ඕනේ උනේ මේ ඔක්කොම පද ටික එක ටර්ම් වලට අරගෙන සමීකරණ විසඳන්න. එතකොට මේ c කියන එක ඇත්තටම ඒ කියන්නේ අපි මුලින්ම තැම්පත් කරන ගාන තමයි මේ c කියන එකෙන් දීලා තියෙන්නේ. ඒක නිසා අපිට a සමානයි c කියලා ලියා ගන්න පුළුවන්. මේ ගාන ටිකක් අමාරුයි තේරුම් ගන්න. හැබැයි පොඩ තේරුම් ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේ nt කියන ඉක්වේෂන් එක මෙහෙමනේ දීලා තියෙන්නේ. සමානයි cd kt. මේ තියෙන්නේ උත්තරය අතරම ඒ කියන්නේ මේ අර ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකකින් ආපු උත්තරේ මේ. අපිට ඕනේ k හොයා ගන්න. අපි ඉස්සෙල්ලාම දැන් කරන්නේ දැන් nt අවුරුදු 10ක් ගියාට පස්සේ මේ a කියලා අපි තැම්පත් කරපු ගාන 2යි a වෙන්න ඕන. ඩබල් වෙන්න ඕනි කියලානේ කියන්නේ. හරිද? එතකොට මේක අපිට ලියන්න පුළුවන් මෙහෙම 2යි a සමානයි මේ nt 10 වෙනි බලය කියන එක අපි මේ ටර්ම් එකෙන් ලියා ගන්න. c e k වැඩි කිරීම 10යි. හරිද? දැන් අපි ඊට පස්සේ මෙතන c වෙනුවට අපි ඉස්සලා ඉක්වේට් කරගත්තනේ c කිය a කියන්නේ දෙකම එකයි කියලා. c වෙනුවට එතෙන්ට a දානවා. 2යි a සමානයි a e k 10යි. හරිද? දැන් අපිට මේ දෙපැත්තම a කියන මේ පැරාමීටර් එක තියෙනවා. අපි a එක අයින් කරනවා. පැත්තත් a වලින් බෙදෙනවා. මේ පැත්තත් a වලින් බෙදෙනවා. එතකොට උත්තරේ එනවා 2යි e k 10යි කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා මේ වගේ ගානක මේ පවර් එකක් විදියට මේක දීලා තියෙද්දි අපිට මේක සොල්ව් කරන්න බෑ. අපි ඒකින්ද ලොන් දාලා මේක විසඳ ගන්නවා. දෙපැත්තටම ලොන් දානවා. ලොන් 2 සමානයි පේනවනේ. ලොන් 2 සමානයි 10යි k ලොන් e. අතර මේවා මේ කියන්නේ ඒ දවස්වල මේ මැත්ස් වල බේසික් විදියට උගන්වලා තියෙනවා මේ කොහොමද මේ විදියට ලියාගන්නේ එහෙම කියලා. ඒක නිසා මම ඒවා ඉන් ඩීටේල් කියන්න යන්නේ නැහැ. ඊළඟට මේ ln e කියන එක. ඇත්තට මේකේ උත්තරේ 1යි. ඒක වෙන්නේ කොහොමද කියලා මටත් හරියටම මතක නැහැ. කොහොම හරි මේ ln e කියලා තිබ්බොත් ඒකේ උත්තරේ 1යි දැන් අර. අපි log කියන වචනේ ගත්තොත් log කියලා අපි සරලව කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක 10 වෙනි මූලෙනේ. ඔහොම එකක්නේ. අන්න ඒ වගේ මේ ln වල එතකොට දැන් log 10 උත්තරේ කීයද? log 10 උත්තරේ 1යි. නේ? ඒක මතකනේ අර මටත් හරියට මතක නැහැ. අන්න ඒ වගේ නිකන් මේකත් නිකන් අර ln e වල මේ ln කියලා කියන්නේ e වල මොකක් හරි පවර් එකක්. එතකොට ln e කියලා කියන්නේ ඒකේ උත්තරේ 1යි. හරිද? මට ඒක මේ දැන් මේ වෙලාවේ කියලා දෙන්න වෙලා නැහැ. ඒක ලොකු කතාවක් කියන්න වෙනවා ඒක කියන්න ගියොත්. ඒක නිසා ඒකේ උත්තරේ 1යි. හරිද? එතකොට ln 2 සමානයි 10යි. අපි ඩෝනේ k වලට තමයි උත්තරේ. මේක 10න් බෙදෙනවා මේක 10න් බෙදෙනවා. k සමානයි ඔය ln කියන ln 2 සමානයි කියලා කැල් එකේ ගාපුවම උත්තරේ එනවා. ඒක 10න් බෙදුවාම 0.669 ඒ කියන්නේ 6.993 තමයි අවශ්‍ය කරන කම්පවුන්ඩ් කරන්න ඕනේ කරන ඉන්ට්‍රස්ට් රේට් එක. ওই විදිහට තමයි ඔය වගේ ගානක් හදන්නේ. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මටත් එතන පොඩි අවුලක් තියෙනවා. ඒ අර ln e කියන එක. ඒ කියන්නේ ඒකේ පොඩි සීන් එකක් තියෙනවා. අර log වගේම තමයි. log 10ට අපි 1යි කියලානේ ගන්නෙ. මොකද හැම ඒ log කියන එකේ අර්ථය මොකක් හරි සංඛ්‍යාවක 10 වෙනි මූලය කියන එක.
මේකෙත් එහෙම සීන් එකක් තමයි. දැන් lon e කියලා ගත්තාම මේකත් හරියට නිකන් log 10 ගත්තා වගේ තමයි. log 10 සමාන 1යි වගේ lon e සමාන 1යි. අන්න ඒ වගේ. ඒ විදිහට නිකන් normally මතක තියාගන්න ඕක. ලොකුට හිතන්න යන්න ඕනේ නැහැ. ඔබ බිත්තිය කොහෙන් හරි ගහලා තියාගන්න. මොකද මේ සැරේ online exam එකක් එන්නේ අපිට බලාගෙන ලියන්න පුළුවන්. එහෙනම් thank you.